හොඳයි අයිබෝවන් අපි මේ වීඩියෝ එක යොදන්නේ යුනිට් 7 වල අනුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය කියන ඒ පාඩමේ තවත් එක් කොටසකට මේ ඥාන තාක්ෂණය දැන් ඒකේ අනුක ජීව විද්‍යාව කියන එක අපි කලින් ඉවර කළා. ඒක පරපරාගනික රෝග ඒ සම්බන්ධයෙන් කරුණු ටිකෙන් ඒක ඉවරයි. ඊට පස්සේ ඥාන තාක්ෂණය පටන් ගත්තා. ඥාන තාක්ෂණයට ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ ශිල්ප ක්‍රම ගැන පරීක්ෂණාගාර ශිල්ප ක්‍රම වගේ කොටස් කීපයක් තමයි ප්‍රධාන වශයෙන් මේකෙන් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒවා තියෙන මූලික දැනුම ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ කියන එකයි මෙතන විශාල පරිමාණයකට මහා පරිමාණයකට ඒ දැනුම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන් ඒ දේවල් ගැන හැඳින්වීමක් මේ හඳුනා ගැනීමක් තමයි මේකෙදි ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි අපි ඥාන තාක්ෂණය යටතේ මේ දක්වා කතා කරලා තියෙනවා DNA විසංගමනය ඊට පස්සේ වාහක ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය හරි ඇගරෝස් දිල විද්‍යුතාගමනය ඊට පස්සේ ඒෂණ DNA ඒෂණ ඊට පස්සේ සීමා එන්සයිම් වගේ කොටස් කීපයක් අපි මේ මුල් කොටස් ටික සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට අපි අද ඒ වගේ අපහු තවත් කොටස් කීපයක් සාකච්ඡා කරන්න බලනවා. මොනවද? සලකුණු ඥාන ඊට පස්සේ DNA පුස්තකාල සහ DNA ශෛලයකට DNA ඇතුල් කරන විවිධ ක්‍රම. අවසාන වශයෙන් පොඩි අත්දැකීම් දෙකක් වගේ තියෙනවා මේ DNA විශ්ලේෂණය සහ සීමා සිතියම් කියන එක. ඒ කොටස් ටික මේ වීඩියෝ එකෙන් අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ යටතේ පළවෙනි එක තමයි සලකුණු ඥාන බව. මම පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක් කරන්නම් කලින් වීඩියෝ එකේ අපි කතා කරපු දේවල් ටික. හරි. ඒකදී අපි කතා කරා ප්‍රතිසංයෝජිත DNA අණුවක් අපි හදාගන්නේ කොහොමද? ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියන්නේ මොකක්ද? සහ වාහක කියන්නේ මොනවද කියන එක ගැන අපි ඒකෙදී දල වශයෙන් සාකච්ඡා කළා. ඒකට මම දල මතක් කිරීමක් ඔයගොල්ලන්ට කළොත් අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? මෙන්න අපේ වැදගත් ඥානයක් තියෙන සෛලයක් තියෙනවා නම් අපේ සෛලයක් වගේ කියලා හිතමුකෝ අපි නේද? මානව සෛලයක් හරි නැත්නම් ශාක සෛලයක් හරි මේකෙන් අපි මුලින්ම DNA වෙන් කරගන්න ඕනේ. හරි DNA වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ DNA වලින් දැන් අපි හොයාගෙන යන්නේ අපිට අදාළ මොකක් හරි ඥානයක් බැක්ටීරියාවක් ලවා නිෂ්පාදනය කරගන්න නම් උදාහරණයක් විදිහට අපේ ඉන්සියුලින් නිපදවන ඥානයක් තියෙනවා. අපේ ඉන්සියුලින් නිපදවන ඥානයට සමහරක් වෙලාවට ඒ ක්‍රියාකාරීත්වය කරගන්න බැරි වෙනවා සමහර වෙලාවට. ඒතර අපි මොකද කරන්නේ? අපි බාහිරින් ඉන්සියුලින් ලබා ගන්නවා. නැත්නම් දියවැඩිය වෙනවනේ. මේ බාහිරින් ඉන්සියුලින් එන්නේ කොහෙන්ද? කොහේ ෆැක්ටරි එක නිකන් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා හදලාද? නෑ එහෙම නෙමෙයි. ඒක ජීවියෙක් විසින්ම නිපදවන දෙයක්. කොහෙන්වත් අර કૃත්‍රිමව හදන දෙයක් නෙමෙයි. ජීවියෙක් භාවිත කරනම අපි කරගන්න. ඒ වැඩේ කරන්න තමයි මේකෙන් අපි ඉගෙන ගන්න. මෙයාගේ DNA ටික විසංගමනය කරගන්නවා. ඊට පස්සේ අපි DNA කපා ගන්න ඕනේ. මොකද දැන් විසංගමනය කරලා ලොකු මේ DNA කොටස් තියෙනවා. පොඩි නෑ විශාල දිගු දාම මහාන කියලා අපි හඳුන්වන්නේ. මේ විශාල DNA දාම අපිට දැන් ලැබිලා තියෙන විසංගමනය කරායින් පස්සේ. ඒත් අපි මේවා කොටස් වලට කපා ගන්න ඕනේ. හරි. මේ කොටස් වලට අපි කපා ගන්න ඕනේ. පොඩි පොඩි කොටස් වලට. ඒකට අපි ගාව තියෙන මොන එන්සයිම්ද? සීමා එන්සයිම්. ඒ සීමා එන්සයිම් වලින් මේ විදිහට කොටස් වලට කපලා ඊට පස්සේ අපි ඒවා වෙන් කර ගන්න ඕනේ. වෙන් කර ගන්න අපිට තියෙනවා ඇගරෝස් දෙල විද්‍යුතාගමනය කියලා. ඒක කරායින් පස්සේ මෙහෙම පටි රටාවක් විදිහට ඒ කොටස් ටික වෙන් වෙනවා DNA වලින්. ඊට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන DNA එක, ඒ කියන්නේ ඉන්සියුලින් ඉපදීම නම් ඊට අදාළ DNA අනුක්‍රමය තෝරා ගන්න. ඒකට අපි මොකක් කරනවද? ඒෂණ භාවිතා කරනවා. ඒෂණ භාවිතා කරලා දෙමෝකරණය වගේ මේ අවශ්‍ය ඥානය අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි කිව්වා ඒ හඳුනාගෙන ඒක ක්‍රෝණකරණයට ලක් කරනවා. මොකද DNA සෛලයකට ඇතුළු වීම නිවේශනය කිරීම ගොඩක් අමාරු ක්‍රියාවලියක් නිසා මෙයාව අපි ක්‍රෝණකරණය වගේ කරගෙන මේක පිටපත් විශාල සංඛ්‍යාවක් හදා ගන්නවා කියන්නේ. හරි. මම ක්‍රෝණකරණය කරලා නැත්නම් PCR එකෙන් කරන්නේ මෙහෙම පිටපත් සංඛ්‍යාවක් වැඩිපුර හදා ගන්න එක නේද? යනවා මෙහෙම විශාල මේ අදාළ ඥානය පිටපත් සංඛ්‍යාවක් හදාගෙන ඊට පස්සේ අපිට උතනින් විතරක් වැඩේ ඉවර කරන්න බෑ. අපි ඊට පස්සේ ඔය දාමේ දැන් අපේ දාමේ කොටස අපි වෙන් කරගත්තා ඉන්සියුලින් නිපදවීමට දාලා ඊළඟට මේක අපි නිපදවා ගන්න යන්නේ කවුරු ලවාද? බැක්ටීරියාවේ ලවා. එහෙනම් මෙන්න ඉන්නවා E. coli. E. coli බැක්ටීරියාව ඉන්නවා. එයාගේ තියෙනවා ප්ලාස්මිඩ්. අපි මොකද කරන්නේ මේ ප්ලාස්මිඩය වෙන් කරගන්නවා.
ප්ලාස්මිඩය වෙන් කරගෙන අපිට අවශ්‍ය කරන විශිෂ්ට සීමා එන්සයිම් එකකින් කපනවා. හරි. ඒතර මේ විදිහට එනවා. ඊට පස්සේ මේ පද්ධතියත් එක්ක මේ දෙක එකතු වෙන්න තියෙනවා. හරි. මම මේ දාන ලකුණක් දාන එකතු වෙන්න තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බැක්ටීරියාවගේ මේ DNA කොටස අපි පිටින් දාපු DNA කොටස මේ විදිහට සම්බන්ධ වෙනවා. දැන් අපිට මේකට කියන්න පුළුවන් මොන වාහකය කියලාද? ප්‍රතිසංයෝජිත වාහකයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ බැක්ටීරියාවෙන් ගත්ත ප්ලාස්මිඩය. ඒ අනුව ඊළඟට අපි මොකද කරන්නේ? මේ සයිඩ් දැන් මෙහෙම DNA නිවේශනය වෙලා තියෙනවා. හරි. අපිට තව කියන්න පුළුවන් මේකට සමෝදානය වෙනවා කියලා. වෙලා දැන් අපේ ආගන්තුක DNA එකක් ප්ලාස්මිඩයට ඇතුළත් වෙලා තියෙනවා. දැන් මේක විතරක් අපිට තමයි තව මෙතනින් එහාට පියවරක් යන්න ඕනේ. ඒ තමයි මොකද්ද? ඒ තමයි අපි ආපහු මේක ඊකෝලයට ඇතුල් කරන්න ඕනේ. නැතුව අපිට මේව තියාගෙන මේක පිට මේ නාලය ඇතුළේ දාලා තිබ්බා කියලා මේකෙන් ඉන්සියුලින් හැදෙන්නේ නැහැ. මේ සෛලයේ ක්‍රියාකාරීත්වයෙන් භාවිත කරලා තමයි ඉන්සියුලිනය හදන්නේ. ඉතින් මේක සෛලයක් අවශ්‍යයි. හරි. නිකන් ඔය නාලය මේක නාලයකට දාලා තිබ්බා කියලා ඒකෙන් ඉන්සියුලින් හැදෙන්නේ නැහැ. හරි. එනවා අපි ඊළඟට මේ සෛලයක් තුළට මේක යොදන්න ඕනේ, යොමු කරන්න ඕනේ සෛලයක් තුළ. ඒකට අපි විශේෂ නමක් කිව්වා මොනවද කරනවා කියලාද? පරිණාමණය කරනවා කියලා. සෛලය තුළට මේ ප්ලාස්මිඩය මොනවා කරාද? පරිණාමණය කරනවා. එහෙනම් දැන් පරිණාමණය කරලා පස්සේ මෙතන පරිණාමණය කළේ ප්‍රතිසංයෝජිත වාහකය. ඒතන වෙනසක් තියෙනවා. හරි. කලින් තිබ්බේ ප්ලාස්මිඩය දැන් තියෙන මොකද්ද? ප්‍රතිසංයෝජිත වාහකය. එනවා මෙයාගේ ආගන්තුක DNA එකක් තියෙනවා. ඒ අනුව එතනින් එයා ඉන්සුලින් හදන්න පටන් ගන්නවා. දැන් මෙතෙන්දී එන ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි හරි මේක ඇඳලම කරේ මේ සලකුණු ජාල වලට මේක සම්බන්ධයි අවශ්‍යයි අපිට. දැන් මෙහෙමයි. අපි එක ගැටලුවක් කතා කරා මොකද්ද DNA එකක් නිවේශනය වෙන මෙන්න මේ ක්‍රියාවලිය ඊටාම අසීරු ක්‍රියාවලියක් කියලා අපි කිව්වා. හරි. DNA එකක් මේ විදිහට නිවේශනය කිරීම කියන්නේ වෙනත් DNA එකට ඇතුළු කිරීම ගොඩක් අසීරු ක්‍රියාවලියක් කියලා අපි කතා කරා. ඒක එහෙමයි. ඒක හරි. මොකද ඒ DNA දාමේ තියෙන ආරක්ෂාවට එම වෙලා යන්ත්‍රණයක් ඇතිලා තියෙනවා. කෙසේ හෝ දැන් මේක ඇතුල් කරගන්නත් එපා. එහෙනම් ඇතුල් කරගන්නවා. ඇතුල් කරගන්නදී ඒක ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි ඇතුල් කරන්නේ. ඉතින් අපි විවිධ දේවල් කරලා බලන්න ඕනේ. වැඩිපුර මේක ඇතුල් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරලා සම්භාවිතාවය වැඩි කරලා කොහොම හරි වැඩි ප්‍රමාණයකට අපේ අවශ්‍ය ඥානය ඇතුළත් කරගන්න. මොකද මේකෙන් ලැබෙන පිටපත් ටික මත තමයි අපේ ඵලය තීරණය වෙන්නේ. එතකොට මේ පරිණාමණය කරනවා. ඊට පස්සේ පරිණාමණයත් ඒ වගේම තමයි. පරිණාමණය වෙනවා කියන එක ලේස්පාස් කටයුත්තක් නෙමෙයි. මේ මොකද ආගන්තුක DNA එකත් එක්කනේ මෙයා පරිණාමණය වෙන්නේ. ඒතර ඒ අනුව එයා ඒ සෛලය තුළට පරිණාමණය වීම අසිරු ක්‍රියාවලිය. එකක්ද කිව්වේ දෙකක්ද? දෙකක්නේ. ඇයි? මේ ප්ලාස්මිඩ කොටසට ආගන්තුක DNA එක සම්බන්ධ වෙනවා. මේක තමයි නිවේශනය කියන්නේ. ඊට පස්සේ නිවේශනය වෙච්ච ප්ලාස්මිඩය නැත්නම් ප්‍රතිසංයෝජිත වාහකය සෛලය තුළට අපව පරිණාමණය වෙන්න ඕනේ. සෛලය තුළට ගමන් කරන්න ඕනේ. ඒක තමයි පරිණාමණය කියන්නේ. ඒකත් අසීරුයි. හරි. සෛල 100ක් දැම්මොත් සෛල 100කුයි මේ ප්‍රතිසංයෝජිත වාහක 100කුයි දාලා අපි පද්ධතියේ තිබ්බොත් මේ විදිහට මේකට දානවා අපේ වාහක ටික. මෙහෙමනේ වාහකය තියෙන්නේ. මම ඉරිදෑල් ගහන්නේ අපේ අලුත් ඥානයකුත් ඒක තියෙනවා කියලා පෙන්නන්න. ඊට පස්සේ සෛලත් කොහොම තියෙනවා. කොහොම සෛල ටික මේව තිබ්බයි කියලා මේක මේ ඔක්කොම 100%ක්ම පරිණාමණය වෙන්නේ නැහැ. මෙතනින් බහුතරයක් පරිණාමණය නොවි තියෙනවා. හරි. 100ට ඉතා සුළු ප්‍රමාණයක් තමයි මෙතනින් පරිණාමණය වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ තත්ත්වයකටපත් වෙන්නේ. ඒතර මේ වගේ තත්ත්වයකටපත් වෙච්ච කෙනෙකුට තමයි පුළුවන් මොනව කරන්නද අපිට ඉන්සියුලින් නිපදවලා දෙන්න. අවශ්‍ය දේ කරන්න පුළුවන් වෙන්නේ නම් මේ වගේ කට්ටියට විතරයි. පරිණාමණය වෙලා නැති කෙනෙක් නිකන් බැක්ටීරියාවක් විතරයි. ඉතින් එහෙම කෙනෙක්ගෙන් අපිට තේරුමක් නැහැ. හරි. ඒකට ඉතාම සුළු සංඛ්‍යාවක් තමයි පරිණාමණය වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. අන්න එතෙන් තමයි අපේ මේ සලකුණු ජාන කියන කතාව සම්බන්ධ වෙන්නේ. මේ දක්වා මේ එදා ඉඳලා ටිකෙම කරගෙන ආවේ මම ඒකයි. හරි. එතකොට දැන් මෙතනදී මෙයාට දැන් අපේ DNA එක දැන් මෙහෙම පද්ධතියක මෙන්න මේ පියවර තමයි මේ නලයක් විදිහට දැන්
අපි කරන්නේ අතන මොහොම තමයි. හරි නලයක මෙහෙම දාලා යම්කිසි එකට රසායනික ද්‍රව්‍ය තියෙනවා ටිකක් අර පරිණාමන කාර්යක්ෂමතාව ටිකක් ඉහළ නංවන්න. හරි සමහරක් ඔය රසායනික ද්‍රව්‍ය එහෙම ඇදලා මෙතන ද්‍රාවණයක් වගේ පිළියෙල කරලා මෙහෙම තියෙන්න දරිනවා. එතකොට මේවා මොනවා වෙනවද? සමෝදානය. එකට එකතු වෙනවා. හරි වෙලා කොහොම හරි යම් ප්‍රමාණයක් පරිණාමණය වෙනවා. ඒ කියන්නේ අපේ අදාළ ඥානය සමග තියෙන වාහකය මේ ප්ලාස්මිඩය මේකට ඇතුල් වෙනවා. එහෙම ඇතුල් වෙන්නේ මෙතන සෛල 100ක් තියෙනවා නම් සෛල 2ක් 3ක් වගේ තව සුළු ප්‍රමාණයක්. පරිණාමණය වෙන්නේ එහෙම ගොඩක් සුළු ප්‍රමාණයකට ලොකුවට වෙන්නේ නැහැ. එතකොට අපිට තියෙන අවශ්‍යතාවයක් තමයි මේ පරිණාමණය වෙච්ච සෛල ටික අඳුර ගන්න ඕනේ. ඇයි ඒ අඳුරගන්නේ? ඊළඟට අපේ පියවර දැන් මෙහෙම සෛලයක් පරිණාමණය වුණා කියන්නකො. හරිද? පරිණාමණය නොවන ඒවා ගැන අමතක කරලා සෛලයකට පරිණාමණය වුණායින් පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ මොකද්ද? ඒ සෛල මාධ්‍යයක වගා කරලා හරිද? මාධ්‍යයක මේ වගා කරලා ඒකෙන් ඊට පස්සේ ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි එයා මොනව කරන්න ගන්නේ? ඉන්සියුලින් ඉපදවන්න ගන්න. හරි? ඒ ඉන්සියුලින් අපිට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න නම් මේ වගේ වගා මාධ්‍ය වල මේගොල්ලෝ විශාල ප්‍රමාණයක් වගා කරලා ඉවරලා එතකොට ඒවෙන් නිස්සාරණය කර ගැනීමට දක්වා අපි යන්න ඕනේ. එතකොට මේවා මේ තත්ත්වයටදී වගා කරන්න වෙනම ඒගොල්ලන්ට තත්ත්ව පෝෂක ආදී සියල්ල සපයන්න ඕනේ. එතකොට හිතන්න අපි ලබා ගන්න බැක්ටීරියාව 100ක් නම් එතකොට ඒ 100න් ඉතාසු සංඛ්‍යාවක් නම් පරිණාමණය වෙලා තියෙන්නේ. අපි තව මෙච්චර මේ පෝෂක දීලා වායු වර්ගයේ අවශ්‍ය තත්ත්ව ඔක්කොම දීලා ඉවරලා නඩත්තු කරන්නේ 90%කටත් එහා පැත්තේ අනවශ්‍ය කට්ටිය. නේ? එයාලත් වර්ධනය ඉතින් කමන්නේ පිනක් කියලා එහෙම නේද? පිනක් කියලා තමයි කරන්න බැන්නේ. පිනට. අපිට වාසියක් නැහැ. ඉතින් එහෙම කරන්න බෑ. මොකද මේවා ලොකු විද්‍යාගාර තත්ත්වයකදී එහෙම අපිට මේ ලොකු වේදමක් දාලා එහෙම කරපුවා මේක අපද යනවනේ. මේ වගේ ප්‍රමාණයකට. ඒතකොට ඒ නිසා අපි මෙතෙන්දි කරන්න ඕන දෙයක් තමයි මෙතෙන්දි මොනවා කරන්නද මේක සමානයි මෙතෙන්. හරි මේ පියවරට සමානයි මේක. ඒතකොට අපි කරන්නේ මොකද්ද? මේ පරිණාමණය වෙන්නේ මොන සෛල වලටද කියලා අඳුර ගන්න ඕනේ. පරිණාමණය වෙච්ච සෛල ටික අපිට අඳුර ගන්න පුළුවන් නම් එතකොට අපිට ඒ ටික වෙන් කරගෙන මොනවා කරියෙක්ද? මෙන්න මේ ක්‍රියාවලිය කරියෙක්. එතකොට මේ වගා කරන්නේ අපි සියල්ලම පරිණාමණය වෙච්ච සෛල. එතකොට අනිවාර්යයෙන්ම වෙන මොකක් හරි හේතුවක් ඇරෙන්න ඒගොල්ලෝ හැම කෙනෙක්ම මොනවද නිපදවනවද? ඉන්සුලින් නිපදවනවා. ඒතර හොඳ ඉන්සුලින් ප්‍රමාණයක් එනවා. නැත්නම් මෙතනින් ඉතාසුළු සංඛ්‍යාවක් විතර ඉන්සුලින් නිපදවන්න. නමුත් අපි හැමෝම නඩත්තු කරනවා. ඒතර එහෙම අවස්ථාවක් වෙන්නේ නැහැ මේ සලකුණු ඥාන භාවිතා කිරීමෙන්. ඒතකොට මේ පරිණාමණය වෙච්ච සෛල අඳුර ගන්න තමයි අපි මේ සලකුණු ඥාන කියන එක භාවිතා කරන්නේ. සලකුණු ඥාන කියලා කියන්නේ මෙහෙමයි. ඒකෙදි අපි කරන්නේ හරිද? අපි අර මෙතනින් ගන්න ප්ලාස්මිඩයක් මෙතෙන්ද. ඒ ප්ලාස්මිඩේ හරි ඒ ප්ලාස්මිඩයට අපි ඇතුළත් කරනවා යම් ප්‍රතිජීවකයක් සඳහා ප්‍රතිරෝධී වන ජාලයක්. මෙන්න තියෙනවා ප්ලාස්මිඩය. මේක අපිට සීමා එන්සයිමයකින් කපලා අපි මොකද කරන්නේ? මෙයාගේ කොටස් ටිකක් තියෙනවා. ප්ලාස්මිඩයක් වෙන්න නම් එයාට තියෙන ඕන අවශ්‍යතා ටිකක්. හරි. ඒ අවශ්‍යතා ටිකක් එක්ක මම අඳින්නම්. දැන් මෙහෙම වෙනවා. මෙන්න තියෙනවා ප්ලාස්මිඩය. මේකට අපි එකතු කරනවා මොකද්ද? සීමා මේ ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ඥාන. මේ මම නිල් පාටින් යන්නේ. බෝඩ් එකේ නිල් පාට ඕගලන්ට පැහැදිලිම දෙන්න නැහැ. මම මොනවා මේකේ මේ ඉරි ගන්න. ඒකට පැහැදිලි වෙනවා. මෙන්න තියෙනවා අපි දාපු ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධී ඥාන. මේ තියෙන්නේ. ඒක අපි අතුල් කරනවා. දැන් මෙයා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය. ඒ කියන්නේ ප්‍රතිජීවක තියෙන පද්ධතියක මෙයාට නොනැසී ඉන්න පුළුවන් කියන එක නේද ප්‍රතිරෝධය කියලා කියන්නේ. දැන් මොකද කරන්නේ? මේකට අපේ අර ඉතුරු වැඩ ටික කරලා, ඒ කියන්නේ දැන් මේක තමයි අපි නිවේශනය වෙන්න තියන්නේ. ඊට පස්සේ මෙයාගේ වෙන් කරලා මේකට අපි මේ ප්‍රතිරෝධී ඥානයක් දාලා ඊට පස්සේ සීමාය තමයි කොහොමද කපනවද කරන්නේ. ඊට පස්සේ එහම මේ විදිහට තියෙනවා මෙන්න මේ විදිහේ පද්ධතියක මේ විදිහට මේ විදිහට මේ DNA කොටස් සහ ප්ලාස්මිඩ කැපූ ප්ලාස්මිඩ සහ කැපූ DNA කොටස් එකට පද්ධතියක තියෙනවා. ඒකෝට ඒකත් එකතු වෙනවා. හරි ඒකත් එකතු වෙනවා. හරි ඒක අපි මෙහෙම දාමු. මොන්න ඒ ආගන්තුක DNA එක අපිට අවශ්‍ය කරන DNA එක. හරි ඊට අමතරව මේකේ මොනවද තියෙනවද? ආරම්භයක් තියෙනවා. ඔරිජින් එක තියෙන්න බෑ නේද? ප්‍රතිවර්ධ ආරම්භයක් තියෙනවා අපි කිව්වා. අපි වාහකයක් භාවිත කරන ප්‍රධාන හේතුව ඒක. එයාගේ කණියෙන් ස්වයං ප්‍රතිවර්ධ වෙන්න පුළුවන් ප්‍රතිවර්ධ ආරම්භයක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන මොකක්ද එතකොට?
ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාලය. මේක අපිට අවශ්‍ය ජාලය. කියන්නේ පිටින් අපි බද්ධ කරපු නේද පිටින් සංයෝජනය කරපු ජාලය තමයි ඔය තියෙන්නේ. හරි ඊට පස්සේ මේක තව තියෙන්න පුළුවන් සීමා එන්සයිම් සඳහා විවිධ අනුක්‍රම වෙනස් සීමා එන්සයිම් සඳහා දැන් ඔයාලා පොතේ රූපයක් තියෙනවා මෙන්න මෙහෙම PBR 322 කියලා අපි මේ බහුලව භාවිත කරන කොමන් යූස් එකක් තියෙන ප්ලාස්මිඩයක් නැත්නම් වාහක අණුවක්. හරි PBR 322 එකේ නම. ඒතකොට ඒ වාහකය ගොඩක් වෙලාවට ගන්නවා අපේ වැඩවලට ඊකොලයිගෙන් ගන්න ප්ලාස්මිඩය. හරි දැන් ඒතකොට කිව්වේ මොකද්ද? මේ විදිහට ප්‍රතිජීවක ප්‍රතිරෝධී වන යානයක් මේකට ඇඩ් කරලා ඉවරලා අපි මෙයාට ඒක පරිණාමණය වෙන්න ඉඩ සලස්වනවා. දැන් මේක ඇඩ් වුණානේ. හරිද? අපි ප්‍රතිජීවක ප්‍රතිරෝධී යානයක් දාලා ඊට පස්සේ ඒකට අපේ අවශ්‍ය යානයක් එකතු වෙන්න ඇරලා නිවේශනය වෙන්න ඇරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? අන්න දැන් අපි ආපහු සෛල ටිකයි මේ එකතු වෙච්ච වාහක ටිකයි එකට මේ වගේ පද්ධතියක තියෙනවා. ඒතර මේකෙදි දැන් අර කලින් වගේ නෙමෙයි මේක මොකක් කියනවද? ප්‍රතිජීවක ප්‍රතිරෝධී යානයකුත් මේවේ අන්තර්ගතයි. හැමතිස්සෙම නේද? මේකෙන් ප්‍රතිජීවක වල ප්‍රතිරෝධී යානයේ කොටසකුත් අන්තර්ගතයි. ඒතර ඒ අනුව එහෙම වෙන්න නම් හරි අතනින් අපි දාන ප්ලාස්මිඩ වල මොනවද වෙන්න ඕනේද? ප්‍රතිජීවක ප්‍රතිරෝධී යානයක් තියෙන්න ඕනේ. හරි හැම ප්ලාස්මිඩයක ඒතර ප්‍රතිජීවක ප්‍රතිරෝධී යානය තියෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් පරිණාමණය වෙන්න එපායි. ඒක පරිණාමණය වෙනවා කියලා කියන්නේ මේ ප්ලාස්මිඩයක් මේ සෛලය තුලට ඇතුල් වෙනවා. ඒ සෛල ටිකනේ අපි ඊට පස්සේ දැන් මේ තෝරගන්න යන්නේ. අපේ ගමනේදී මේ අර ටික අයින් කරලා පරිණාමණය වෙන්නේ නැති ටික අයින් කරලා. ඒතර මෙතනින් අර වගේ දැන් යම් ප්‍රමාණයකින් පරිණාමණය වුණාම එතනින් අපිට තෝරගත්ත හැකි පරිණාමණය උනේ කවුද නැත්තේ කවුද කියලා. ඒතර මේ සෛලය මේකම අපි ඊට පස්සේ මෙන්න මේ විදිහේ මාධ්‍යයක අපි මුලින් වගා කරනවා. හැබැයි වගා කරන්නේ මොනවද දාලාද? ප්‍රතිජීවකයක් දාලා. ප්‍රතිජීවක සහිත මාධ්‍ය. මේක ප්‍රතිජීවක සහිත. ප්‍රතිජීවක සහිත මාධ්‍යයක මුලින් මෙතනින් ලබා ගන්න සියලුම ජීවීන් ටික වගා කරනවා. දැන් මොනවා වෙයිද? දැන් මෙතන සෛල දෙවර්ගයක් තියෙනවානේ. බැක්ටීරියා සෛල වර්ග දෙකක් තියෙනවා. කට්ටියක් මෙහෙම. එයාලගේ මෙහෙම DNA එක තියෙනවා. හැබැයි මොනවා නැද්ද? අර වාහකයේ පරිණාමණය වෙලා නැහැ. තව කට්ටියක් ඉන්නවා මෙහෙම. ඒගොල්ලන්ගේ ප්‍රධාන DNA දාමයක් තියෙනවා. අර වාහකයක් තියෙනවා. මේ තියෙන වාහකය. හරි. ඒතර වාහකය තියනවා කියලා කියන්නේ වාහකයේ පරිණාමණය වෙලා කියලා කියන්නේ එයාලට මොකක් ලැබිලාද? වෙන පැත්තකින් බැලුවොත් ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයකුත් ලැබෙනවා. ඒ කියන්නේ වාහකයට අපි කලින් අතුරු කළා ප්‍රතිජීවක ප්‍රතිරෝධී යානයක් නේද? ඒ අනුව මෙයාට ඉබේම වාහකය ඇතුල් වෙලා කියලා කියන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයකුත් ලැබෙනවා මේ සෛලයෙන්. ඒ අනුව මේ 1 සහ 2 කියලා මම නම් කරොත් අපි මේ ප්‍රතිජීවකයක් දාපු මාධ්‍යයේ වර්ධනය වෙන්න හැකියාවක් තියෙන්නේ එකටද දෙකටද? දෙකට පමණයි. ඒ මෙයා ගාන මේ රෝධයක් තියෙන්නේ. ප්‍රතිරෝධය තියෙන්නේ මෙයා ගාන. අරයට එහෙම ප්‍රතිරෝධයක් නැහැ. එයා ප්‍රතිජීවකයට සංවේදී වෙනවා. එයා මැරෙනවා. එන්න ප්‍රතිජීවකයක් තියෙනවනේ. ඒතකොට අන්න මේ සයිඩ් එකක් පද්ධතිය නැතුව අපිට මෙන්න මේ ටික හරිද? කල්ච් එකක් විදිහට පියෝ කල්ච් එකක් විදිහට ලබා ගන්න පුළුවන්. අර වාහකයේ නිවේශනය වෙච්ච නැත්නම් පරිණාමණය වෙච්ච සයිඩ් ටික. ඔන්න ඔය වගේ අවස්ථාවල තමයි අපි කියන්නේ සලකුණු කරනවා නැත්නම් සලකුණු ඥාන භාවිත කරනවා කියන්නේ. සලකුණු කිරීමක් මෙතන කරන්නේ. හරි. වාහකයේ අපි සලකුණු කරනවා අපිට අඳුර ගන්න පුළුවන්. ඒතකොට වාහකයේ ලැබිච්ච සෛල කවුද නැත්තේ කවුද කියන එක. ඒ වගේම දැන් ඒතකොට එතනින් අපිට පුළුවන් අදාළ සුද්ධ ප්‍රතිඵලයක් නේ පියෝ ප්‍රොඩක්ට් එකක් ලබා ගන්න ඉන්සුලින් වගේ නම් හැම කෙනෙක්ම ඒතකොට ඉන්සුලින් නිපදවනවා. හැබැයි මෙතෙන් තව සලකන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සමහරක් ඒවා පරිණාමණය වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් පියවරේදී මේ අවස්ථාව නැති වෙලා යනවා. එහෙමත් තියෙනවා. මෙතනින් ගැටලුවක් වෙන ඒවාත් තියෙනවා. ඒ කියන්නේ අපි DNA නිවේශනය වෙන්න තියෙනවානේ කපු ප්ලාස්මිඩයි කපු DNA කොටස් ටිකයි එකතු වෙන්න තියෙනවා. ඒතර ඒවා DNA ligase දාපුවම සාමාන්‍යයෙන් එකතු වෙනවා. හැබැයි සමහරක් ඒවා තියෙනවා එහෙම මේ අමතර එකක් එකතු වෙනවා නිකම්ම ආවෝ ප්ලාස්මිඩය. මේක ඇද එකතු වෙන්නේ නැතුව නිකම්ම මේ දෙක එකතු වෙනවා ආයේ. මෙතනින් අපි කපනවානේ. කපලා ඉවර වෙලා එතෙන්ට තමයි මෙයා වන්දන්නේ මෙතන. හරිද? එතකොට තමයි මෙහෙම එකක් හැදෙන්නේ. හැබැයි දැන් අපි DNA ligase දාන්න ඕනේ මෙහෙම එකක් හැදෙන්න.
DNA ligase දාපුවම සමහරක් DNA මේ ප්ලාස්මිඩ් තියෙනවා මේ අන්ත දෙක අපෝ යාවෙලා. අපිට ඕනේ කරන්නේ මේ අන්ත දෙක අපෝ යා කරන්න නෙමෙයි අපිට ඕනේ මේ කැලලක් අය කරන්න දෙන්න. නමුත් එහෙම ඒවත් තියෙනවා. ඒ කියන්නේ නිවේශනය නොවු ප්ලාස්මිඩ නේද? ප්‍රතිසංයෝජනය නොවු ප්‍රාස්මිඩ එහෙම ඒවා තියෙනවා. ඒතකොට ඒ වගේ එකක් පරිණාමණය වුණත් වැඩක් නැහැ. ඒතකොට ඒවා මේ මෙතන ප්‍රතිඵල දෙනවනේ. මෙතනිනුත් ඒවා ඉතුරු වෙනවා. එයාලා ප්‍රතිජීවක ප්‍රතිරෝධී එක තියෙනවනේ. අපි ඒක කලින් අතුරු කරන්නේ. ප්‍රතිජීවක ප්‍රතිරෝධී එක එයාලා ගාව තියෙනවා. හැබැයි මොකක්ද නැත්තේ? මේක නෑ. ප්‍රතිසංයෝජිත එක නෑ. හරි? පිටින් එකතු කරන DNA කාණ්ඩයයි එතන නෑ කිව්වේ. එතන මේවනේ තිබ්බේ. මේක එකතු වෙලා නෑ මෙයා. ඒකයි වුනේ. හරි? ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒකට හේතුව මොකද? මෙතන පරිණාමණය වුණාට පරිණාමණය වෙලා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයක් පෙන්වුවට එයාගේ වැඩක් නැහැ. මොකද ඊකොලයි ඉන්සියුලින් හදන ජානය එයා ගාව නැහැ. ඒතර එයා ඉන්සියුලින් හදන්නේ නැහැ. ඔය නිකන් ඉන්නවා. අපි දෙන පෝෂක ටික ලබාගෙන එයා ඔය නිකන් ඉන්නවා. ප්‍රතිජීවක වල ප්‍රතිරෝධී තියෙන එකක් ප්‍රශ්නයක්. එතනින් මරන්නත් එතනින් අයින් කරන්නත් බෑ. එයාම ඒකට වෙනම තියෙන්න ඕනේ සලකුණක්. එතනින්ත් අපි හඳුනා ගන්නවා මේ වගේ ඒ ගැන මෙච්චර වැඩි විස්තර නැහැ මොකද්ද සලකුණ එහෙම කියලා. ඒතකොට මේකත් ප්‍රශ්නයක් කියනවා ඕකට දැනගන්න ඕනේ. ඒකට පිළියම් තියෙනවා අපි ගාව. එහෙම දැනගත්තාම යන්නේ. හරි. මේක ගැටලුවක් කරනවා. ඒතකොට මේකටත් මෙයා ඇවිල්ලාද කියලා. ඒ කියන්නේ මේ ආගන්තුකව අපි එකතු කරන DNA කොටස මෙයාට ලැබිලාද කියලා අපිට බලා ගන්න පුළුවන් සලකුණු කරන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් ඒ හින්දා ගැටලුවක් නැහැ නේද? ඔයගලන්ට දෙකම බැලන්ස් කරගෙන වැඩේ කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න ඕක තමයි සලකුණු ජානවල භාවිතය කියලා කියන්නේ. හරි. සිලෙක්ටබල් මාකර් ජීන්ස් කියන්නේ එතකොට යම් ජානයක නේ යම් වාහකයක වාහකයක් පවතිනවාද කියලා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වෙන ජාන සලකුණු කිරීමට අවශ්‍ය වෙන ජාන තමයි සිලෙක්ටබල් මාකර්ස් සලකුණු ජාන කියලා අපි හඳුන්වනවා. මේ වගේ ඕගලන්ට තියෙන රූපයක් ඒ රූපේ මෙහෙම තියෙනවා මෙතනින් මෙහෙම EcoRI කියලා තියෙනවා. ඒ කියන්නේ අපි අර එන්සයිම් එක මතක ඇති ඕගලන්ට එන්ඩෝනියුක්ලියස් එකක් තිබුණේ E. coli එකෙන් ගන්න එන්ඩෝනියුක්ලියස් එකට කියන්නේ EcoRI. ඒතකොට මෙතනින් එහෙම නම් කරලා තියන්නේ නැහැ. ඒ එන්සයිම් එකෙන් තමයි මෙයාව කපන්නේ. මෙතනින් තමයි යගේ කැපුම් ලක්ෂ්‍ය සීමා ස්ථානේ මෙතන. ඊට පස්සේ ආයෙ තියෙනවා ඕරි පල්ලෙහා තියෙනවා ඔරිජින් එක. හරි. ඊළඟට මෙතනින් තියෙනවා ප්‍රතිජීව ප්‍රතිරෝධී ජාන දෙකක්. මෙතන තියෙනවා AMP කියලා පේනවද ඔයගොල්ලන් පොතේ තියෙන එක මම මෙයා දින්නේ. මට හිතෙන එක නම් මම දින්නේ. පොතේ තියෙන එක දින්නේ ampicillin. මේ AMP කියන්නේ ampicillin සඳහා ampicillin කියලා ප්‍රතිජීවකයක් තියෙනවා. ඒ සඳහා ප්‍රතිරෝධී ජානය. ඊට පස්සේ ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා මේක ඉරිගාලා තියෙනවා. ඒ ඉරිගාලා තියෙන වෙනත් එන්සයිම් වෙනත් සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම් සඳහා වූ කැපුම් ස්ථාන. ඒතර වෙන එන්සයිම් එකක් සඳහා දැන් උදාහරණයක් විදිහට ඒකේ නම් කරලා තියෙනවා PS1 කියලා නේ. PVU1 කියලා මොනවද තියෙනවා. ඒක නම් තියෙනවා PVU1. ඒතර EcoRI වගේ PVUI වෙන්න තියෙනද? ඒතර ඒ වගේ එක එක සීමා වෙනත් සීමා එන්සයිම් සඳහා වූ කැපුම් ස්ථාන තමයි ඒක නම් කරලා තියෙන්නේ. ඒතර එතනින් තමයි ඒ එන්සයිම් එක දෙමු එතනින් තමයි කපන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා TE T කියලා මාකර් එකක්. ඒ කියන්නේ ටෙට්‍රාසයික්ලින් සඳහා වූ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානය තමයි මෙතන තියෙන්නේ. හරි ඒ ටික තමයි. එතකොට මේ PBR 322 කියන එක වාහකේ පොඩ්ඩක් ඕගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕනේ. හරි. ඒ E. coli එකෙන් ගන්න බහුලව භාවිත කරන වාහක අණුවක් විදිහට තමයි ඒක සටහන් වෙන්නේ හැම කොටසක්ම අන්තර්ගත. හරි දර්ශනීය වාහකයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ PBR 322 කියන වාහකය. හරි එහෙනම් ඒ කොටස හරි. ඊළඟට අපි යනවා DNA පුස්තකාල කියන්නේ මොනවද කියලා බලන්න. සහ ඒකේ වැදගත්කම අනුව. හරි පුස්තකාලයක් කියන්නේ මොකක්ද මුලින් පුස්තකාලයක් කියන්නේ පොත් ගබඩාවක් නේ. ඒකෙන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් හොයාගන්න අමාරු මේ මොපිලිවලක් එක තියෙනවා නම් පුස්තකාලයක කියනවා සමහරක් අය ඉන්නවා ගෙදර ඒ පොත තියෙනවා කියලා දැනගෙන පුස්තකාලය යනවා. ගෙදර හොයන්න ගියාම දවස් විතර යනවා. ඊට වඩා ගෙවන්න පුස්තකාලයක් තියෙනවා නම් ටග්ගලා ගියා අවශ්‍ය මොකද්ද කියලා කිව්වම ඒක පොත හම්බ වෙනවා තමයි. ඒ ටික මම කිව්වේ මේ DNA පුස්තකාල වලට ඒ කතා ටික ටිකක් වැදගත්. පුස්තකාලය කතාවත් ඒකට වැදගත් වෙනවා. අය අපි පුස්තකාලයක් කියලා මේකට නම දාලා තියෙනවා. හරි. මාතෘකාව DNA පුස්තකාල.
පුස්තකාලය කියන්නේ මෙහෙමයි. හරි. මේකෙදී කෙලින්ම අපි අර්ථ දැක්වීමක් ගත්තොත් අර්ථ දැක්වීම යනවා මෙහෙම. මේව අර්ථ දැක්වීමක් අපිට දාන්න පුළුවන්. समस्त जीनोमिक DNA वලින් समस्त जीनोमिक DNA එකිනෙකට වෙනස් ඛණ්ඩ හරි ලෙස ලබාගත හැකි වන පරිදි එකිනෙකට වෙනස් ඛණ්ඩ ලෙස ලබාගත නැත්නම් එකිනෙකට වෙනස් ඛණ්ඩ ප්‍රචාරණ ලෙස පවතින ශුද්ධ ජීවි ගාණයක් තුළ අඩංගු වීම සුද්ධ ජීවි රෝපණයක අඩංගු වීම. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් හරි. කොහොමද අපි හදාගන්නේ? යම් ජීවියෙකු DNA පුස්තකාලයක් කියනු යම් ජීවියෙකුගේ සමස්ත ජිනෝමික DNA එකිනෙකට වෙනස් ඛණ්ඩ ප්‍රචාරණ ලෙස සුද්ධ ජීවි රෝපණයක අඩංගු කිරීම තමයි DNA පුස්තකාලයක් කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් මෙහෙම දෙයක්. හරි සරලව අපි තේරුම් ගත්තොත් අපි මෙහෙම දෙයක් තමයි DNA පුස්තකාලවලදී කරන්නේ. දැන් හිතන්න මානව සෛලයක් තියෙනවා. මානව සෛලයට අදාළව එයාගේ නාස්තිය තුළ තියෙනවානේ සියලුම එයාගේ අවශ්‍ය කරන ප්‍රවේණික තොරතුරු ටික. ඒත් අපි මොකද කරන්නේ මුලින්ම මේ ප්‍රවේණික තොරතුරු වලින් ඒ කියන්නේ මෙයාගේ සමස්ත DNA ටික අපි වෙන් කරනවා. එතකොට යම් ජීවියෙකුගේ තියෙන සමස්ත ප්‍රවේණික තොරතුරු ටිකට සමස්ත DNA සම්පූර්ණම කොටස් ටිකට අපිට කියන්න පුළුවන් මොකක්ද කියලාද? ජිනෝමය කියලා. ජිනෝම් කියලා කියන්න පුළුවන්. මේ මානවයෙන් ගන්න මේ ටිකට අපිට කියන්න පුළුවන් ජිනෝමය. මානව ජිනෝමය කියලා. ගෙනෝමය කියලා කියනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක restriction endonuclease enzyme දාලා සීමා enzyme දාලා මේක කුඩා ඛණ්ඩ වලට කපා ගන්නවා. ඒතර එකිනෙකට වෙනස් ඛණ්ඩ රාශියක් මෙතනදී ප්‍රතිඵල වෙනවා. මොකද ගොඩක් විශාල DNA දාමයක් අපි ගාව තියෙනවා. ඒතර ඒකේ තියෙන හැම කොටසක්ම පොඩි කොටස් විදියට විශාල වශයෙන් ඒක ඛණ්ඩ වලටපත් වෙනවා. දැන් ඔය ඛණ්ඩ ටික අපි මොකද්ද කරන්නේ? ඒකදී විශේෂිත ක්‍රියාවලියක් ආපහු අපි කරගන්නවා මේ පැත්තෙන්. ගන්නවා බැක්ටීරියාව. ඊකොලයි කියන්නේ ඊකොලයි තමයි හැම වෙලේටම ගන්නෙ නේද? එයාගේ තියෙනවා ප්ලාස්මිඩ්. අපි මේ ප්ලාස්මිඩ් එකකුත් වෙන් කරගන්නවා. මේ ප්ලාස්මිඩ්. එයාගේ වර්ණය ගන්න ඒක ඔය තියෙන ගන්නවා. ඊට පස්සේ මේ ප්ලාස්මිඩ් මොනවද කරනවද? ඒවා අපි සීමා එන්සයිම් දාලා කපනවා. ඒ විශිෂ්ට ස්ථාන වලින් කපනවා. මොනවද කපන්නේ? ප්ලාස්මිඩ්. වාහක කියන්න පුළුවන් නේද? මේවා නිකන් වාහක කියලා අපි ගන්න. ඊට පස්සේ මේ ප්ලාස්මිඩ් එකට අපි කියන්න පුළුවන් වාහකයක් කියලා. ඒ වාහක ටික අපි කපනවා. කපලා මේ දෙන්න එකතු කරනවා. ලයිගේස් දාලා තියෙනවා යම් පද්ධතියක් තුල සමෝදානය වීම සඳහා. එතකොට දැන් මොකද වෙන්නේ? අර ප්ලාස්මිඩ වාහක වලට මේ අපේ ජිනෝමයේ විවිධ සියලුම කොටස් අන්තර්ගත වෙනවා නේ. මේ ඊළඟ පියවරේදී අපි ගමු. මෙන්න තියෙනවා නම් එතන මේකට අදාළ ගැළපෙන කොටස මෙතෙන් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කපපු දැනට අදාළ ගැළපෙන්න එපා. හරි ඒකට අදාළ කොටස මෙතනින් හම් වෙනවා. ඒ අදාළ අනුක්‍රමයේ තියෙන ඒවා මොකද වෙන්නේ? ලයිගේස් දාපුවම ආවේ. හරි මේකට මෙහෙම. කොහොම අදාළ දැන් මෙතන ප්ලාස්මිඩ් තුනක් නෙමෙයි තියෙන්නේ. විශාල දාස් ගණක් තියෙනවා. ඒ හැම එකටම මේ කුඩා කොටස් බැගින් සම්බන්ධ වෙනවා. ඒතර ඒ අවසානයේ ගත්තායින් පස්සේ අපේ සමස්ත ජිනෝමයේ අවසානයේ මොනවට සම්බන්ධ වෙලාද? ප්ලාස්මිඩ යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙලා ඉවරයි. මෙහෙම බලද්දී. මෙතනින් මේ පියවර වෙනවා. ඊට පස්සේ දැන් මේවට අපිට කියන්න පුළුවන් ප්‍රතිසංයෝජන වාහක කියලානේ ප්‍රතිසංයෝජන වේලානේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි මේ ටික ආපහු දානවා
සෛල ඇතුළට. ඒ කියන්නේ අපි මොකද කරනවද? පරිණාමණය කරනවා. අදාළ ප්‍රතිසංවේදනය වෙච්ච ඒවා අපි මොනවද කරනවද? පරිණාමණය කරනවා. සියලුම ප්ලාස්මිඩ ටික බැක්ටීරියා අපව ධාරක සෛල වලට පරිණාමණය කරනවා. එහෙම ධාරක සෛල වලට පරිණාමණය කරායින් පස්සේ කරලා මොකද කරන්නේ? ඊට පස්සේ මේ සෛල ගන්න වැඩි කරගන්නවා. එක් එක් ධාරක සෛලයට අදාළව එයාගේ පිටපත් ලබා ගැනීම ඒකට අපිට කියන්න පුළුවන් මොකක් කරලා ක්ලෝනකරණය කියලානේ. ක්ලෝනකරණය කරනවා. ඒතර මේ හැම එකේම මොනවද තියෙනවද? මේ අදාළ ඥානය. දැන් අපි හිතමුකෝ මේ මම වෙන් කරගත්තේ වෙන් කරගත්තේ අපේ ඇස්වල වර්ණය. ඇස්වල තියෙනවනේ වර්ණය නේද? නිල් වර්ණය, දුඹුරු වර්ණය නේද? බලල් ඇස් එහෙම කියලා කියන කොටිය ඇස් එහෙම කියලා. ඒ වර්ණයන් වල ඒක තීරණය කරන්නේ. ඒතර ඒ වර්ණය තීරණය කරන ඥානය කියන්නකො මෙන්න මේකේ තිබුණේ. ඒ කියන්නේ මෙතනින් මේක ඇවිල්ලා මෙතනින් කැපිලා හරි මේ මෙතන තිබිච්ච ඇස්වල වර්ණය තීරණය කිරීමේදී අපි කියමු මෙතෙන්ට සම්බන්ධ වුණා කියලා. මේ කළු පාටින් තියෙන්නේ. දැන් ඒක අරගෙන ඊට පස්සේ අපි ඒක පරිණාමණය කරනවා බැක්ටීරියා සෛලයට. අපෝ. ඒ බැක්ටීරියා සෛලය තුළ මොකද වෙන්නේ? මේ මෙයාල තුළ දැන් තියෙන මොකද? අපේ ඇස්වල වර්ණය තීරණය කිරීමට අදාළ ඥානය එයාගේ ප්ලාස්මිඩයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එයාගේ දේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න මේ ගැටලුවක් වෙන්නේ නැහැ. එයාගේ ඥාන අපි අයින් කරේ නැහැ. එයාගේ වර්ණයේ ප්‍රධාන එක මෙතන තියෙනවා. ඒතකොට මේ ප්ලාස්මිඩයේ ත්‍රි අවශ්‍ය කරන ඥාන තියෙනවා. වැඩේ කියන අතිරේක එකක් වෙනම ඇවිල්ලා. එච්චරයි වෙනස. ඒ අනුව ඊට පස්සේ මෙයාගේ දැන් ඇස් වල වර්ණය තීරණය කරන එකනේ. ඒතර ඇස් වල වර්ණය තීරණය කරන ඒවා මෙහෙම දැන් පිටපත් වෙනවා. ගුණණය වෙනවා. ක්ලෝනකරණය වෙනවා. ඒතර අවසානයේදී මේ විදිහට ගබඩාවක් අපිට හදා ගන්න පුළුවන් අපේ සමස්ත ජිනෝමය තුල. ඒතර හැම ලක්ෂණයකටම අදාළව ඔය පියවර අපි කරොත් මොන වෙනවද අවසානයේදී මේ විදිහට ඒවා අපිට ගබඩා කරලා එක් එක් ඥාන දැන් මෙතන ඇස්වල වර්ණය තීරණය කිරීමට අදාළ එකට අදාළ ඔන්න දැන් සුද්ධ ජීවි ග්‍රහණයක් කියනවා. රෝපණ ග්‍රහණයක් කියලා කියවන්නේ නේ. සුද්ධ ජීවි රෝපණය. අඩංගු කිරීමනේ ජිනෝමය. ඒතකොට දැන් මෙතනින් මේ බැක්ටීරියා ග්‍රහණයට අපි දාන ඇස්වල වර්ණය අදාළ ඥානය දාලා ඒ කට්ටිය වෙනම ඉන්නවා. ඊට පස්සේ මෙතන පොන්ගේ ස්වභාවයට අදාළ ඥානය මෙතන ඉන්නවා. ඊට පස්සේ මෙතනින් උස්ස යනවාද නැත්නම් උස්ස අදාළ ඥානය. නැත්නම් වෙන හෝමෝනයක් නිෂ්පාදනය කිරීමට ඕනම අපිට ඥානය නම් කරලම කෙලින්ම ඒ රෝපණ මාධ්‍යයේ රෝපණ මේ සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන්. එතකොට මොකද්ද මේකෙන් ප්‍රයෝජනය? කවුරුහරි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇයි පහසු වෙන්නේ? දැන් මෙතනින් මේ විදිහට තියෙනකොට නැත්තම් කෙනෙක් මොනව කරන්න ඕනද? අපිට හම්බ වෙන්නේ මෙහෙම සෛලයක් විදිහට. එහෙනම් සෛලය අරගෙන ඒක ඊට පස්සේ වෙන් කරලා විසංගමනය කරලා ජිනෝමය ලබාගෙන ඔය වික්‍රියාවලිය ඔක්කොම කරලා ඕනේ. එයාට අදාළ මොකක්ද ඥාන කොටසක් ලබා ගන්න ඕනේ නේද? නමුත් මෙහෙම තියෙනවා නම් යම්කිසි ලයිබ්‍රරි මේ ලැබ් එකක මෙහෙම හදලා තියෙනවා නම් ටක් ගාලා මොකද කරන්න තියෙන්නේ? ගිහිල්ලා ගන්නවා. ඒතර මේ වගේ කෙනෙක් එයාට හම්බ වෙන්නේ. ඉතින් මෙතනින් ප්ලාස්මිඩය වෙන් කරගන්නේ ගොඩක් ලේසි. පාසයෙන් අපිට කරගත්තා. ඊට පස්සේ අවශ්‍ය ඥානය වෙන් කරගත්තා. ඒ ඉදිරි පරීක්ෂණ කටයුතු ටික කරා. ඒ අනුව පරීක්ෂණාත්මකව ගොඩක් අපිට වාසිදායක තත්ත්වයක් මේ DNA පුස්තකාල කියලා කියන්නේ. මේකත් එක්තරා විදිහකින් යම් විශේෂයක DNA ගබඩා කර තැබිය හැකි ස්ථානයක් වගේ හරියට. ඒ නිසා තමයි ඒකට පුස්තකාලය ලයිබ්‍රරි කියලා නම දාලා තියෙන්නේ. ඉතින් අපි අවශ්‍ය ටික දල වශයෙන් ඔක්කොම කිව්වා. ඊට පස්සේ නෝට් එකේ විශේෂ දෙයක් ඊට වඩා නැහැ. හරි. මේකෙදි ඊට පස්සේ අපි මානව සෛලය දැන් මෙතනදී මම උදාහරණයක් ගත්තේ මානව සෛලය. ඒ මානව සෛලය මේ විදිහට මානව ජිනෝම ව්‍යාපෘතිය කියලා එකක් තියෙනවා. ඒක අපි මේකේ සැරසැරට කතා කරලා තියෙනවා. පොඩ අපිට විස්තර ඇතුව කතා කරන්න දැනුත් තියෙනවා. හරි මේ පාඩමේ ඊළඟ කොටස ඒ වගේම අන්තිම පාඩමේ තියෙනවා මානව ජිනෝම ව්‍යාපෘතිය කියලා නැත්නම් පොඩි පිළිසරණක් වගේ තියෙනවා. හරි ඒ කොහොම වුණත් එතකොට මානව ගෙනෝම ව්‍යාපෘතියට මේ DNA පුස්තකාල කියන සාධකය ගොඩක් වැදගත් වුණා. මොකද ඒ සියලුම DNA ජිනෝමය මෙතන අධ්‍යයනය කිරීමක් නෙකලේ. ඒත් ඒ අනුව මානව ජිනෝම ව්‍යාපෘතියට ඒකේ ලොකු වැදගත්කමක් දායකත්වයක් තිබුණා. හරි. දැන් ඔය කිව්ව ටික ඔයගොල්ලෝ වචන වලට බෙදලා ලියා ගන්න එක තමයි ඔයගොල්ලන් තියෙන හැකියාව. මේ කියපු කතා ටික. මොනවාරි මේ ගැටලුවක් තියෙනවා නම් ආපහු වීඩියෝ එකක් බලන්න නෝට් එකත් එක්ක පරිශීලනය කරලා DNA පුස්තකාලයක් සාදා ගැනීමේ පියවර ටික ඔයගොල්ලෝ ගැලීම් සටහනක් විදිහට දැන් මේ රූපේ නෑනේ. ඒ රූපයත් ඔයගොල්ලෝ ඇඳලා තියාගන්න වෙනම ඊට අමතරව ඔයගොල්ලෝ වචන සටහනක් විදිහට මේක අනිවාර්යෙන් තියාගන්න ඕනේ. මොකද විභාගෙට සටහනක් ඇඳලා ලියන්නෙත් නෑ අනිවාර්යෙන්ම වචන වලට බෙදලා රචනාවක් වගේ ලියන්න ඕනේ. හරි.
හරි. එහෙනම් ඊළඟට අපි ඊළඟට යනවා මේකේ තව දෙයක් පොඩි දෙයක් කතා කරන්න තියෙනවා. හරි. ඒක මම මේ හරියට මේ අකල මේ ටික විස්තර කරන්න. මේක තැනක දෙයක් හමුවනවා. පුස්තකාල වලම තව වර්ගයක් තියෙනවා CDMA පුස්තකාල කියලා. ලංකාවේ නෙමෙයි හරි CDMA කියන්නේ. හරි. ඒකෙදි මෙහෙමයි හරි. තියෙන වර්ගයක් මොන පුස්තකාලද? CDMA පුස්තකාල. ඒ මොනවද කියලා දැන් අපි සාකච්ඡා කරන්න යනවා. CDNA කියන එක ඔයගලන්ට එකපාරක් හමු වුණා. ඒ කියන්නේ මෙහෙමයි. DNA අණුවක් තියෙනවා. ඒ DNA අණුවෙන් අපි ලබා ගන්නවා mRNA අණුවක්. මේ ලබා ගන්න mRNA එකට අපි කියනවා pre-mRNA කියලා. ඒකට හේතුව එයාගේ කේත සපයන්නේ නැති කොටස් තියෙන නිසා. එතනින් තමයි අපි mRNA අණුවක් සකස් කරගන්නේ. ඒ අනුව මේ DNA වලින් mRNA හදන ක්‍රියාවලිය අපි කියනවා ප්‍රතිලේඛනය එහෙම නැත්නම් ट्रांसक्रिप्शन කියලා. මාර්ගය ප්‍රතිලේඛනය. සමහරක් වෙලාවට අපිට කරන්න පුළුවන් mRNA එකෙන් DNA එකට හදන්න. ඒතකොට මේ ප්‍රතිලේඛනයේ ආපස්සට ක්‍රියාවනේ. ඒ නිසා අපි ඒකට කියනවා ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය කියලා. ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය. මේ ක්‍රියාව ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය. reverse transcription. ඒකට දායක වෙන එන්සයිම් එක තමයි reverse transcriptase. reverse transcriptase කියන එන්සයිම් එකට දායක වෙනවා. මොකද දායක වෙන්නේ ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය. ඒ අනුව එතනින් mRNA එකෙන් DNA එකක් ක්ලියර් කරගන්න අපිට හැකියාව ලැබෙනවා DNA දාන්න. මේකෙදි මොකද වෙන්නේ? පියර ඔයගොල්ලෝ මේක පැහැදිලි ඇති DNA එකෙන් එතකොට mRNA එකට එනකොට එයාගේ ගොඩක් තියෙනවා මේ ජානවල කේත නොසපයන ඒවා කොටස්. ඒකට අපි නමකුත් කිව්වා ඉන්ට්‍රෝන් කියලා මතකද ඔයගොල්ලන්ට? ජාන සපයන ඒවා එක්සෝන කිව්වා, ජාන නොසපයන ඒවා ඉන්ට්‍රෝන කිව්වා. ඒතර මේ ඉන්ට්‍රෝන ගොඩක් තියෙනවා DNA වල. DNA දාමයකින් මේ වගේ පුස්තකාලයක් හදාගන්න එක සාමාන්‍ය DNA වලින් අපිට එක්තරා විදිහක අවස්ථාවක තත්ත්වයක් තියෙනවා. මොකද වැඩි හරියක් තියෙන්නේ ජාන නොපෙන්වන කොටස්. ඒතර පුස්තකාලයක් අපි නඩත්තු කරගෙන යද්දී වැඩකට නැති දේවල් අපිට බාධා. ඒ අනුව අපි කරන්නේ ඒ ජාන නොසපයන කොටස් අයින් කරලා අපි ලබා ගන්නවා cDNA එකක්. දැන් මම බලන්නකො මෙතනින් ලබා ගන්න එක තමයි අපි කියන්නේ cDNA කියලා. ඒතර cDNA එකේ මොනවද නැද්ද? ඒකේ ඉන්ට්‍රෝන නැහැ. කෙලින්ම තියෙන එකක් පස්පස් එකක් ජාන. G1, G2 M කියලා ජාන තමයි තියෙන්නේ. එකක් පස්පස් එකක්. ඒ නිසා අපිට ගැටලුවක් නැතුව හරි අර විදිහට ජාන එකක් එක කියන ගබඩා කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි මෙතෙන්දී ඒ ගැටලුව අපි විසඳ ගන්නවා මේ cDNA පුස්තකාල වලින් ඒ විදිහට. ඒතර අපිට මේකේ තව දෙයක් තමයි කියන්න තියෙන ජීවීන්ගේ දැන් මේ විදිහට ගත්තාම සෛලයක තියෙන සමස්ත mRNA ප්‍රමාණය. ඒ කියන්නේ DNA වලින් ගන්න පුළුවන් සමස්ත mRNA ප්‍රමාණය. DNA එකෙන් mRNA එක පිටපත් වෙන්නේ. ඒතර සමස්ත mRNA වලට නමක් තියෙනවා transcriptome කියලා අපි කියනවා ඒ සමස්ත mRNA ප්‍රමාණය. හරි ඊට පස්සේ ඔය දේවල් ටික තමයි ඒකදී අපි කියන්න ඕනේ ප්‍රතිලේඛන පරිවර්ති ප්‍රතිලේඛනයෙන් ඒක ලබා ගන්නවා DNA දාලා. දැන් මෙහෙම හිතන්නකො මේක තව දෙයක් තියෙනවා. දැන් reverse transcriptase වාර්තා කරලා mRNA එකෙන් DNA එකක් ලබා ගන්නාම අපි දන්නවා mRNA කියන්නේ තනිදාමය. ඒත් මේකට අනුකූලව තමයි තනිදාමයේ ප්‍රතිඵල වෙන්නේ. ඒතකොට මේ ලැබෙන DNA එක කියලා හිතුවොත් මෙයාගේ තනිදාම DNA එක තමයි ලැබෙන්නේ. single strand. නමුත් DNA එකක් අපිට එහෙම පාවිච්චි කරන්න බෑ. DNA එකක් අපි වැඩේට යොදා ගන්නකොට සෛලයකට බද්ධ කරන්න වගේ යොදා ගන්නකොට ඒක දිග්ගදාම එකක් වෙන්න එපා. එහෙනම් ඒ වැඩේ කරන්න අපි වෙන එන්සයිම් එකක් භාවිත කරනවා. මොකද ඒ එන්සයිම් එක DNA පොලිමරේස්. ඒගොල්ලෝ දැන් ඕගොල්ලන්ට පුළුවන් කීපාරක්ම හදලා දෙනවා නේද? DNA පොලිමරේස් භාවිත කරලා අපි මෙයාට දිග්ගදාමයක් මේ විදිහට හදනවා. දැන් ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ඒ ජානීය විදිහට ගබඩා කරන්නත් ඒ වගේම අර බැක්ටීරියාවකට ප්ලාස්මිඩ් එකකට සම්බන්ධ කරන්න ඕනේ දෙයක් ඊට පස්සේ කරන්න පුළුවන්
ඒ අනුව ඒ භාවිතය තමයි cDNA පුස්තකාල කියලා කියන්නේ. ඒතකොට මේක cDNA අනුනේ. මේක cDNA. හරි. ඒ අනුව ඔය ඒ කොටස් දෙක අපි කතා කරේ පළවෙනි එක යටතේ සලකුණු ජාන කියන මොනවද සහ අවසානයේ මේක DNA පුස්තකාල ඒ යටතේ තමයි cDNA පුස්තකාල කියලා ඒකේ විශේෂත්වයක් අපි දැක්කා. ඊළඟ කොටස තමයි ඊළඟ පොඩි මාතෘකාවක් තියෙනවා සෛලයකට DNA ඇතුළු කරන විවිධ ක්‍රම. වෙන විදිහකින් කියනවා නම් අපිට කියනවා පරිණාමණය කියලා අපි කිව්වේ ඒක ක්‍රමයක්. හරි. සෛලයකට DNA ඇතුළු කරන එක ක්‍රමයක් තමයි පරිණාමණය කියලා කියන්නේ. තවත් ක්‍රම තියෙනවා. දැන් පරිණාමණය ගත්තාම ඒක ටිකක් අකාර්යක්ෂමයිනේ. තවත් වෙනත් ක්‍රමක් තියෙනවා මේ DNA එකක් දාන්න. අපි ඒක තමයි දැන් බලන්නේ. සෛලයකට DNA ඇතුළු කිරීමේ විවිධ ක්‍රම. ශිල්ප ක්‍රම. බලමු කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි එක මොකද්ද? පරිණාමණය. එක පරිණාමණය. පරිණාමය නෙමෙයි. පරිණාමයක ඩාවින් මේක පරිණාමණය. මේකෙන් අදහස් වෙන්නේ කෙලින්ම හරිද? එහෙම අපි පද්ධතියක බැක්ටීරියා E. coli බැක්ටීරියා සෛල දානවා. ඊට පස්සේ බැක්ටීරියා සෛල අතර අපි දානවා මොනවද? අදාළ අපි ලබාගෙන තියෙන ප්ලාස්මා. මේ බැක්ටීරියා සෛල වෙන ප්ලාස්මා. මේ ප්ලාස්මා මොන වගේ ඒවාද? ප්‍රතිසංයෝජිත දේවල්. මේ ඒ කන් දෙක නෙමෙයි දාන්නේ අර සම්බන්ධ වෙලා තියෙන තැන ඒ පෙන්නන්න. හරිද? එතකොට මේම පද්ධතියට දාලා තිබ්බයන් පස්සේ මේවා ඉබේම මේ සෛලයට ගමන් කළ යුතුයි. හරි. එතකොට මේකෙදි මේ සෛල විසින් සෛල බිත්ති හරහා ප්ලාස්මා පටලය හරහා මේ ප්ලාස්මිඩය සෛල තුළට කාවද්දා ගැනීම, ඇතුළු කර ගැනීමේ හැකියාව මත පරිණාමන කාර්යක්ෂමතාව රඳා පවතිනවා කියලා කියනවා. මොකක් මතද? සෛලයක ප්ලාස්මා පටලය තුළින් අදාළ වාහක අණු ලබා ගැනීමේ හැකියාව, සෛලයට තියෙන හැකියාව මත පරිණාමන කාර්යක්ෂමතාව රඳා පවතිනවා කියනවා. එතකොට මේ කාර්යක්ෂමතාව ගත්තොත් සාපේක්ෂව මොකද වෙන්නේ? ගොඩක් අඩුයි. කාර්යක්ෂමතාව ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඊටාම සුළු ප්‍රමාණයකට තමයි මේ පරිණාමණය සිද්ධ වෙන්නේ. අපිට සමහරක් වෙලාවට අපිට පුළුවන් මේ වගේ පද්ධතියක් තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය වගේ භාවිත කරලා ඒ පරිණාමන කාර්යක්ෂමතාව වැඩි කරගන්න. නමුත් ඒකත් ලොකුවටම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර 150කට අඩු මට්ටමින් තමයි අපිට පරිණාමන ශීඝ්‍රතාව ලැබෙන්නේ. හරි? ඒ ටික දැනගත්තාම ඇති ඒකට අදාළව. හරි. ඊළඟ එක තමයි ඊළඟ එකේ වෙන්නේ ආසාදනයක් කරනවා. හරි? ඊළඟ මේක පාර සාධනය. දෙවෙනි එක පාර සාධනය. පාර හදනව නෙමෙයි නේද? දෙවෙනි එක පාර සාධනය. පාර හදනවා කියලා නෙමෙයි කියන්නේ පාර සාධනය. ආසාදනය කියන එකට ළඟ යන වචනයක්. හරි? පර ආසාදනය නේ ඒ වගේ එකක්. හරි? වෙන කෙනෙක් මගින් ආසාදනයක් සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් මෙතෙන්දි කතා කරන්නේ. මේකෙදි ගොඩක් වෙලාවට අපි සාකච්ඡා කරන දේ තමයි මෙන්න මෙයා. මේ කවුද? දැකලා තියෙනවද බලන්න, අඳුරනවද නැද්ද කියලා බලන්න. ඔන්න ඉන්නවා මෙයා. කලින් දැකලා තියෙන කෙනෙක්. හරි? වෛරස් එකක් මේක. හරි? මෙයාට අපි කියනවා බැක්ටීරියා භක්ෂකය කියලා. හරි? බැක්ටීරියෝෆේජ් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ බැක්ටීරියා භක්ෂක වෛරසය. මේගොල්ලෝ මොකක්ද මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය? එහෙම නමක් තියෙන බැක්ටීරියා භක්ෂක කියලා. මෙයාලා බැක්ටීරියා සෛලයක් කියනවා දැක්කයින් පස්සේ ඒකට ගිහිල්ලා මෙහෙම පතිත් වෙනවා. මම අර කකුල් වගේ තියෙනවනේ නේද? කකුලේ වගේ හරි. ඒතර මෙයා මෙහෙම පතිත් වෙලා මෙයා කරන්නේ මෙයාගේ DNA එක දානවා බැක්ටීරියාවට. දාපුවම මේ DNA එක ගිහිල්ලා බැක්ටීරියාවේ තියෙන වර්ණ දේහේ මේ DNA හරි බැක්ටීරියාවේ තියෙන DNA වලට මේක බැඳෙනවා හරි සම්බන්ධ වෙලා ඊට පස්සේ එයා ප්‍රතිවලිත වෙලා ගිහිල්ලා ඊට පස්සේ එක්තරා අවස්ථාවකදී මොකක් වෙනවද ඒවා සක්‍රිය වෙලා මේකට අදාළ වෙන දේවල් ටික එයා කරන්න ගන්නවා තනියම. චක්‍ර දෙකක් තියෙනවා. හරි මේකෙදි වෙන විදි දෙකක් තියෙනවා. අපි මයික්‍රෝබයොලොජි වල ඒවා කතා කරනවා. හරිද? එකක් මේක. මෙයාගේ DNA වලට බඳවලා ඒක ඊට පස්සේ පරම්පරා ගානක් ගිහිල්ලා සක්‍රිය වෙලා ඊට පස්සේ සෛල විනාශ වෙනවා. නැත්තම්
දාපු අවස්ථාවේම සෛලය විනාශ කරන්නත් මෙයාට පුළුවන්. එතෙන්දි මොකද වෙන්නේ? මේ DNA එක දැම්මන් පස්සේ එයා යම් ක්‍රියාවලිය මගින් මෙයාගේ තියෙන මේ ප්‍රධාන DNA දාමය විනාශ කරනවා. ඒක බිඳෙලා දානවා. ඊට පස්සේ බැක්ටීරියාවගේ දිහා බලපුවම එයා මෙහෙමයි මේ අර දාපු DNA එක තියෙනවා. අර ටික නිකන් විනාශ වෙලා යනවා. ඊට පස්සේ මෙයා වැඩ පටන් ගන්නවා. මෙයා Tamanට ඕන විදිහට වෛරස් ප්‍රෝටීන හදන්න, වෛරස් ප්‍රෝටීන හා වෛරස් ලිපිඩ ආදී දේවල් හදන්න මෙයා දායක වෙනවා. එහෙම හදාලා එයාගේ ව්‍යුහ හදා ගන්නවා ගොඩක්. අර කැප්සිඩ මේ ප්‍රෝටීන කොපුවට කියන්නේ කැප්සිඩ කියලා. වෛරස් එකක් සමාන දෙන ගොඩක් වෙලාවට ප්‍රෝටීන කොටසකින් සහ නියුක්ලික් අම්ල කොටසකින්. එතකොට මෙයා මේ අවශ්‍ය කරන නියුක්ලික් අම්ලද මේ ප්‍රෝටීන කොටස්ද මේ කකුල් වගේ ඒවාද හැම එකක්ම මෙයා හදා ගන්නවා. මේ හදාගන්නේ කවුරු පාවිච්චි කරලාද? බැක්ටීරියා සෛලය පාවිච්චි කරලා. එහෙම අසීමිත ප්‍රමාණයක් හදාගත්තාන් පස්සේ බැක්ටීරියා සෛලය පුපුරලා ඒ ටික එළියට එනවා. විනාශ වෙනවා. හරි සෛලය විනාශ වෙනවා. සෛලයට ගමනක් නැහැ ඊට පස්සේ. ඒකයි කියන්නේ බැක්ටීරියා භක්ෂක කියලා. දැන් මෙයා අපි පාවිච්චි කරනවා කවුද? බැක්ටීරියා භක්ෂක වෛරසය අපි පාවිච්චි කරනවා අපේ ජානය බැක්ටීරියාව තුළට ඇතුල් කර ගැනීම සඳහා. ඒකට මොකද කරන්න ඕනේ? මෙයාව අපි ප්‍රවේණික විකරණය කරනවා. ඒ කියන්නේ වෛරසය අරගෙන වෛරසය ප්‍රවේණික විකරණය කරනවා. එයාට අපි ඇතුළු කරනවා. එයාගේ මේ වෛරස් DNA එක තියෙනවා නම් ඒකට අපේ තියෙන ජානයක් අපි ඇතුළු කරනවා. හරි. ඔන්න තියෙනවා දැන් වෛරස් DNA එක. ඊට පස්සේ ආපහු මේක අපි හරිද දානවා කාවුර ඇතුළටද? මෙයාගේ ප්‍රෝටීන කොපුව ඇතුළට දානවා. හරි. දාපුවම මෙහෙම පේනවා අපිට. අපි දාපු ඥාන කොටසත් එක්ක දැන් මෙයා තියෙනවා. හරි. මේ තියෙන අපි දාපු ඥාන කොටස. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඊට පස්සේ මෙයා බැක්ටීරියා සහිත මාධ්‍යයකට හඳුන්වා දුන්නාන් පස්සේ එයා තමන්ගේ වර්ගය බෝ කර ගැනීම සඳහා බැක්ටීරියාව භක්ෂණය කරනවා. බැක්ටීරියාවට මේක ඇතුල් කරනවා. බැක්ටීරියාවට මොකද DNA එක ඇතුල් කරනවා. දැන් ඒකට ඇතුල් කරාන් පස්සේ බැක්ටීරියා සෛල ටික විනාශ වෙනවා. ඔව් ඒක ප්‍රශ්නයක්. ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට බැක්ටීරියා සෛල ටික විනාශ කරන්න බෑ. මොකද අපි බැක්ටීරියා සෛලයෙන් තමයි මේ වැඩේ කරගන්නේ නේද? ඒ නිසා බැක්ටීරියා සෛල විනාශ කරගන්න බෑ. අපි මොකද කරන්නේ? ඒ නිසා වෛරසය ප්‍රවේණික විකරණය කරනවා කියවනේ. ඒතර මෙයාගේ තියෙන සමහර ප්‍රචණ්ඩ ඥාන අපි අයින් කරනවා. ඒක වෛරස් මේක කෙටි වෙලා පොඩ්ඩක් කොහොම එනර ප්‍රචණ්ඩතා සාධක බැක්ටීරියා භක්ෂණය කරන සාධක එයාගේ වෛරස් සංස්වාද දාගන්න ඒ වගේ සාධක අපි අයින් කරනවා. අපිට අවශ්‍ය ටික විතරක් අපි තියාගෙන එයාගේ ආසාදනය වෙන්න ඕනේ කරන ටික තියාගෙන ආසාදනය වෙනවා කියන්නේ මෙයා දැන් මේ උපදිත වුණා බැක්ටීරියා සෛලයක් මත හරි මෙයා මුදා වෙනවා තමයි DNA එක අන්න එතෙන් යනකම් අපි ඒ අවශ්‍ය කරන අදාළ දේවල් ටික තියෙන්න අනිකුත් ප්‍රචණ්ඩතා සාධක ඒ කියන්නේ රෝග ඇති කරන බැක්ටීරියා භක්ෂණය කරන්න අවශ්‍ය කරන සාධක අයින් කරනවා මේ වෛරස් DNA වලින්. ඉතින් එයා ඊට පස්සේ අපේ සුවචකීකරු ස්වාමී ගෝලයෙක් වගේ ගිහිල්ලා ඒ වැඩේ කරනවා. ඒතර බැක්ටීරියාව ආස්වාදනය වෙනවා. ආස්වාදනය වෙනකොට ඉතින් එයා ප්‍රශ්නයක් නෑ හරිද? ඒකට හේතුව අපි එයාට අර හානි වෙන්න තියෙන ඒවා අයින් කරලා තියෙනවා. ඉතින් එයා ප්‍රශ්නයක් නෑ ආස්වාදනය වෙලා වුණා. ඊට පස්සේ එයාට පුළුවන් අපිට අවශ්‍ය කරන අපේ අපි මොකක් හරි යාලයක් දැම්ම අපේ අවශ්‍යතාවයක් සඳහානේ. මොකක් හරි හෝමෝනයක් නිපදව ගන්න නැත්නම් ප්‍රෝටීන් එකක් මොකක් හරි නිපදව ගන්න. ඒ නිසා නේ අපි මේ අපිට අවශ්‍ය කරන යාලයක් වෙනම දැම්මේ. ඒකට බැක්ටීරියා විසින් අපිට ඒක හදලා දෙනවා. යනවා මේ පාරසාධනය කියන යාන්ත්‍රණයක් භාවිත කරනවා පරිණාමන ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්න. ඇයි අපි මෙයාගේ ආසාදන යාන්ත්‍රණය භාවිතයෙන් මේක ඇතුල් කරන හින්දා අපිට වාසියක් තියෙනවා වඩා කාර්යක්ෂමව වැඩි ප්‍රමාණයක් මේ සෛල තුළට මේ අපිට අවශ්‍ය කරන DNA එක ඇතුල් කරගන්න පුළුවන් වීම නිසා. එතකොට ඒ වගේම වෙනත් ආරක්ෂණයක් තියෙනවා අපේ DNA එකට. අපි ප්‍රතිසංවේදී DNA එකක් අපි හදාගන්න මෙතනදී වෛරස් DNA වලට. ඊට පස්සේ අපි ආපහු ඒක වෛරස් එකක් වලට ඇතුල් කරන්න ඕනේ. නැත්නම් බෑ මෙයාට ආසාදනය වෙන්න. ආසාදනය වෙන්නේ මෙයාගේ මේ සියලුම කොටස් එක්ක. තමයි ආසාදනය වෙන්නේ. DNA එක විතර තියලා තිබ්බට මේකට සෛලය ඇතුළට යන්නේ නැහැ. යනවා අපි ආපහු වෛරස් එකට ඇතුල් කරලා මුදාරින්න ඕනේ. ඒකට තමයි මෙයා ගිහිල්ලා ඒ ආසාදන ක්‍රියාවලිය කරන්නේ. ඒ අනුව අපි කියනවා අපි හදාගත්තු අපේ ප්‍රතිසංයුක්ත DNA අණුවට එතෙන්දි මොනවද තියෙනවද ආරක්ෂාවක් තියෙනවා. ඇයි වෛරස් එකක් ඇතුලෙන් තිබ්බේ? කලින් එහෙම නෙමෙයි. කලින් මේ නිකම්ම වාක්‍ය මෙහෙම තියෙනවා නිකම්. ඒක ආරක්ෂාවක් නැහැ. ඒක විනාශ වෙන්න ඉඩකඩ වැඩි. රසායනික ද්‍රව්‍යයක් නේතර මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය ඒවත් එක්කම විනාශ වෙන්න හැකියාවක් තියෙනවා. ආවරණයක් නැතිනම් හැබැයි මෙයාගේ එහෙම වෙන්නේ නැහැ. තේරුණාද? මෙයාගේ ප්‍රෝටීන ආවරණයක් තියෙනවා. හරි. ඒ අනුව ඒ කියන්නේ දෙවෙනි ක්‍රමය පාරසාධනය ගැන කතා කරේ. ආසාදන යාන්ත්‍රණය භාවිත කරලා සෛලය ඇතුළට
DNA ඇතුල් කරනවා. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි කාරණාව තමයි තුන්වෙනි ඇතුල් කරන ආකාරයේ ඥාන තුවක්කුව. මේ වෙඩි තියනවද? ඥාන මොකද්ද? තුවක්කුව. ජීන් ගන් කියලා කියන්නේ හරි. මේකෙදි මෙහෙම දෙයක් කරන්නේ. තුවක්කුව කියන්නේ මේ භාවිතය නිසා හරිද? දැන් ඊළඟ අපිට මොකක් හරි අපි කියමු ශාක සෛලයක් කියලා. ශාක සෛලයක මෙහෙම දැන් ශාක සෛල ඔහොම තියෙනවා. මෙහෙම ශාක සෛල තියෙනකොට අපිට ඕනේ මේ ශාක සෛල වල තියෙන ජිනෝමයට මේක නැස්තියක් තියෙනවා නැස්තිය ඇතුලේ DNA තියෙනවා. අපිට ඕනේ මේ ශාක සෛලයේ තියෙන DNA එකට නැත්නම් ඒ ජිනෝමයට බාහිරින් මොකක් හරි අපිට අවශ්‍ය කරන ජානයක් සම්බන්ධ කරන්න. දැන් උදාහරණයක් විදිහට ශාක වල ප්‍රතිරෝධී ජාන අපි ඇති කරනවා බැසිලස් තුර BT ජානය BT විෂම ඒවට අන්තර්ගත කරනවානේ. කෘමි ප්‍රතිරෝධී ශාකය මතා ගන්න නේද? අපිට මේ BT ජානය මෙයාට අතුල් කරගන්න ඕනේ කියලා හිතන්නකො. මෙයාට කියන්නේ ශාක සෛලයේ තියෙන ප්‍රේණික ද්‍රව්‍ය. ඒතර අපි කරන්නේ මේ ජානය අපි වෙන් කරගෙන ඒක අපි ආලේප කරනවා බැරලෝහ අංශු මත. බැරලෝහ අංශු මත මේවා බැරලෝහ. බැරලෝහ කියන්නේ මොනවද? රත්රන්, සිල්වර් හරිද? ඒ වගේ බැරලෝහ මත. විශේෂයෙන් ගන්න එක තමයි රත්රන්. මෙයාමත මොනවා කරනවද? සියුම් ස්තරයක් විදිහට ආලේප කරනවා. මේ මොනවද කියලා ආලේප කරලා තියෙන්නේ? මේ ජානය. ජානයට අනුව මොනවා හරි ද්‍රාවණයක් වගේ හදලා මේ ආලේප කරනවා. මූණිස්සම වගේ මේවා හරි. අපි මේ ජාන තුවක්කුවන්නේ භාවිත කරන්න යන්නේ. ඒතර මෙයා මූණිස්සම වගේ. මේවා මේම ලොකුවට මූණිස්සාර වෙඩි තියනවා වගේ වැඩි පටු ප්‍රති වලින් පෙන්වන්න වැඩි තියාගත්තාම තියෙන ඒවා එහෙම මේ ලොකු ඒවා නෙමෙයි. එහෙම කරපුවාම අර මේ ලැබ් එකත් ඉවරයි. ඊට පස්සේ එහෙම වැඩි තියන්න ඉන්නේ නේද? එහෙම නෙමෙයි මේවා ඊටම අන්වේෂීය ගොඩක් කුඩා සියුම් අංශු හරි වැඩි තියනවා කියවම හිතන්න එපා නිකන් මේ අර නන්දි කඩාල වල වැඩි තිබ්බා වගේ කියේ. හරි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයාට තියෙනවා වෙනම උපකරණයක්. ඒ උපකරණය නිසා තමයි එතන ඥාන තුවක්කුව කියන නම ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ හරි මොලිකියුලර් ලැබ්ස් වල තියෙන මේ විශේෂ උපකරණයක් මේක. මේ මගින් මොකක් කරනවද? අධික ප්‍රවේගයකින් නැත්නම් ඉහළ ප්‍රවේගයකින් ඉහළ වී තියෙනවා. ඉහළ ප්‍රවේගයකින් මේ අංශු විදීම සිද්ධ කරනවා මේ අවශ්‍ය කරන සෛල ස්කන්ධය මත. අන්න එතකොට මොකද වෙන්නේ? මේ අපිට අවශ්‍ය කරන ඥානය සමහරක් වෙලාවට හරි ඒක සම්භාවිතාව මතයි ඉතින් අදාපදින මේක මෙහි යන්න පුළුවන්. හරි බාහිර ගිහින් නවතින්න පුළුවන්. හරිද? මෙහි බීත්‍ය වදින්න පුළුවන් ගිහිල්ලා. හරි මේක පසාරු කරගෙන යන්නත් පුළුවන්. හරි එහෙම වෙලා නැත්නම් සෛල ප්ලාස්මය මේ වෙලා යන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් උපරිමයෙන් අපි ආදාරණ තියනවා අපේ වැඩපිළිවෙල මේකට අදාළ මේ ආලේප කිරීම රත්තරන් වගේ ලෝහයක් භාවිත කිරීම ඒ දුර ප්‍රමාණ වලින් තියලා ඒ අවශ්‍ය තත්ත්වයට දෙ කරපුවාම යම් ප්‍රමාණයකට අපිට පුළුවන් මේක සාර්ථක ක්‍රමයක් විදිහට අත්හදා බලන්න. අත්හදා බලන්න මේක ඇතුල් කරගන්න පුළුවන් ඥානය හරි නිවේශනය කරගන්න පුළුවන් සෛලික ඥානය ඇතුල් කරගන්න පුළුවන්. හැබැයි මේකෙදි ඉතින් අර හැම එකටම ඇතුල් වෙන්නේ නැහැ. එහෙම කාර්යක්ෂම බවකුත් තියෙනවා. අනිත් එක මිලා දෙකයි. ඒ ඉන්නේ රත්තරන් ගන්න හරි. ඉතින් ලේසි නෑ මේක හරිද? අනිවාර්යෙන් බැරලෝහ කිව්වම ඉතින් නිකන් ඔය ඒව ගන්න බෑ. ඒක වටිනා කියන දෙයක් වෙන්න ඕනේ. ඊළඟට මේ ඥාන උපකරණ ඒවා ජන්තුවක් වූ වෙන උපකරණ ඒවා මිලාදික ඒවා. ඒ නිසා මේක මිලාදික ක්‍රමවේදයක්. හරි. හරි. ඊළඟ හතරවෙනි ක්‍රමය නැත්නම් අන්තිම ක්‍රමය තමයි සෛලයකට ඥානයක් ඇතුල් කරගන්න අපෝ වර්ධා කරනවා ජීවියෙක්. එයාගේ නම ඇවිල්ලා ඇග්‍රෝබැක්ටීරියම්. කවුද? ඇග්‍රෝබැක්ටීරියම්. ඇග්‍රෝබැක්ටීරියම් කියන බැක්ටීරියා භාවිත කරලා අපි යම් DNA වල නිවේශනය කිරීමක් සෛලවලට සිදු කරගන්නවා. එයා මෙහෙම දෙයක් කරන්නේ හරි. ඇග්‍රෝබැක්ටීරියම් කියන බැක්ටීරියාව මෙයාගේ කියනවා මේ එන්න යාගේ DNA දාන්නේ ඊට පස්සේ හරි මෙයාගේ තියෙනවා මේ ඇග්‍රෝබැක්ටීරියම්ගේ ආසාදනය කරන්න පුළුවන් සාධකයක් හරි මෙයාගේ දැන් අර විදිහට සාමාන්‍ය කැප්ටෝනික නියුක්ලියොයිඩේ තියෙනවා ඒක අතරම මෙයාගේ තියෙනවා ප්ලාස්මිඩය හරි
මේ ප්ලාස්මිඩය භාවිතා කරලා මේ ප්ලාස්මිඩයේ තියෙන විශේෂිත වූ රෝග කාරණ නැත්නම් ආසාදන යාන්ත්‍රණය භාවිතා කරලා මෙයා මෙන්න මේක ශාපවල crown gall disease කියන තත්ත්වය ඇති කරනවා. ඒකට අපි කියනවා මුදුන් ගඩු රෝගය කියලා. මුදුන් ගඩු රෝගය. ඒ කියන්නේ මේක වෙන්නේ මෙහෙමයි ශාකයේ මුල ආශ්‍රිත විශාල මෙහෙම අර ගඩු වගේ හරි මුල ආශ්‍රිතව එහෙම එනවා. හරි. ඔය අපේ දැන් මානවය මිනිස්සුන්ගෙත් එහෙමනේ අර ගෙඩි එනවා කියලා අපි කියන්නේ ඒ වගේ මෙතන ගඩු හට ගන්නවා. දෙවෙනි පාඩමෙත් අපි කතා කරා සෛල විභාජනය සම්බන්ධව අසාමාන්‍ය සෛල විභාජනයක් ඇති වෙලා මේ වගේ ගඩුවක් හට ගන්න පුළුවන්. මෙහෙම හට ගන්න එක තමයි අපි කියන්නේ මුදුන් ගඩු රෝගය crown gall disease කියලා. ඒක මේකට හේතු වෙන බැක්ටීරියාව තමයි ඇක්‍රොබැක්ටීරියා. මෙයා මේක කරන්නේ එක්තරා යාට සුවිශේෂී වූ ආසාදන යාන්ත්‍රණයක් භාවිත කරනවා. මෙයාට තියෙනවා ප්ලාස්මිඩය. අනිත් බැක්ටීරියා වගේ ප්ලාස්මිඩයක් තියෙනවා. ඒ ප්ලාස්මිඩයේ තියෙනවා විශේෂිත ජානයක්, ජාන කොටසක් ආසාදනය කරන්න සමත්. හරි. එතකොට මේ ජාන කොටස මෙයා කරන්නේ මෙයා ප්‍රතිවර්ධක කරගන්නවා මේ ජාන කොටස. මේ ජාන කොටස ප්ලාස්මිඩය කියන්නේ තින්සයන් ප්‍රතිවර්ධක කියන්නේ. එයාට ඕන විදිහට ප්‍රතිවර්ධක කරගන්න පුළුවන්. එයාම එයා මේ ජාන කොටස ප්‍රතිවර්ධක කරලා මේ ජාන කොටස යවනවා ඔයාලට ශාකය වෙත යවනවා. ශාකයකට සම්බන්ධ වුණාන් පස්සේ දැන් අර විදිහට ජානයක් පිටපත් කරගෙන මේ ජානයට අදාළ කොටස යවනවා ශාකය වෙත. ඊට පස්සේ ශාක සෛල තියෙනවානේ. මේ ශාක සෛල වලට මේ ජානය ගිහිල්ලා එයාගේ න්‍යෂ්ටිය තුල තියෙන DNA වලට එයා සම්බන්ධ වෙනවා. හරි. දැන් මේ තියෙන්නේ ඒ සම්බන්ධය මම ඉතිරියට පෙන්වන්නේ පේනවද දන්නේ. මෙයා කොහොම හරි ගිහිල්ලා මේ ශාක වල තියෙන ජිනෝමයට නැත්නම් එයාගේ DNA වලට සම්බන්ධ වෙනවා. කවුද සම්බන්ධ වෙන්නේ? මෙයාගෙන් අර ආසාදන කාරක ජානය. ඒකට අපි නමක් කියනවා. මොන DNA කියලාද? tDNA කියලා. මේ කොටසට අපිට කියන්න පුළුවන් tDNA කියලා. ඒ කියන්නේ මුළු ප්ලාස්මිඩයම ගිහිල්ලා සම්බන්ධ වෙනව නෙමෙයි. ප්ලාස්මිඩේ අර ආසාදනය කරන්න අවශ්‍ය කොටස විතරක් ගිහිල්ලා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේක සුවිශේෂී යාන්ත්‍රණයක් කියන්නේ මෙයාගේ තියෙන හරි. එතකොට මේ tDNA එක හරි මේ විදිහට ගිහලා මේ ශාකයට සම්බන්ධ වුණාන් පස්සේ දැන් ශාකයේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වල පාලනය නැතු වෙනවා. ඒ කියන්නේ මෙයා වෙනම පාලනය කරන්න පටන් ගන්නවා මෙයාගේ තියෙන ජානවල. tDNA එකේ තියෙන ජානවල. එයා ප්‍රධාන වශයෙන්ම කරනවා මොනවද? සයිටෝකයිනින්. ඔක්සින් සයිටෝකයිනින් වගේ විභාජනය, සෛල විභාජනය කරන මේ ශාක වර්ධක ද්‍රව්‍ය අධික ලෙස ශ්‍රාවය කරමින් එයා පටන් ගන්නවා මොනව කරන්නද? අධික ලෙස සෛල විභාජනය. අසාමාන්‍ය සෛල විභාජනය ඒ ශාක කොටස එයා ආසාදනය වෙච්ච ශාක කොටස ආශ්‍රිතව සිද්ධ කරනවා. අන්න ඒක හේතුවක් වෙනවා මේ වගේ ටියුමර් එකක් ගඩුවක් ඇති වෙනවා. හරිද? දැන් ඔකයි කතාව. දැන් මේකට අපි කියනවා TI ප්ලාස්මිඩය කියලා. හරි. ඇග්‍රෝබැක්ටීරියම් එකේ තියෙන මේ ප්ලාස්මිඩය අපි කියනවා TI ප්ලාස්මිඩ් එක කියලා. ඒකට විශේෂ හේතුව තමයි TI කියන්නේ tumor induced කියන එක. tumor induced plasmid. tumor induced කියන්නේ ගඩු ප්‍රේරණය කරන ප්ලාස්මිඩ් එක. කියන නමින් TI ප්ලාස්මිඩය කියලා අපි මේක හඳුන්වනවා. ඒත් මෙයාට තියෙන යාන්ත්‍රණය ගොඩක් සුවිශේෂී. ඕගොල්ලන්ට පේනවා දැන් අපි ජාන තාක්ෂණය ගැන කතා කරගෙන ආපු නිසා වඩාත් මේක පැහැදිලි වෙයි. මේක අපිට කොතෙන්ද භාවිත කරන්න පුළුවන් කියන එක නේද? දැන් හිතන්න අපිට පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්න. TI ප්ලාස්මිඩ් එක තියෙනවනේ. අපි මොකද කරන්නේ? අපි TI ප්ලාස්මිඩ් එක අරගෙන වෙන් කරගෙන TI ප්ලාස්මිඩ් එකේ දැන් මේ ප්‍රදේශය අපි මෙතන ලකුණු කරොත් මේ ප්‍රදේශයේ දැන් ඔය tDNA එක තියෙන්නේ. ඒ කියන්නේ යාගේ ආසාදන යාන්ත්‍රණය සහිත කොටස තියෙන tDNA එක ට්‍රාන්ස්ෆර් DNA කොටස. අන්න ඒ කොටසට අපිට අවශ්‍ය කරන අපේ ජානය දාන්න පුළුවන් නම් මෙන්න තියෙනවා tDNA එකේ මායිම්. හරි. මායිම්. හරි. සීමා මායිම්. ආරම්භයේ අවසානයේ හරි. ස්ටාර්ට් එක එන්ඩ් එක. එහෙම ලකුණු කරන්න බෑ. එතකොට මේ තමයි tDNA එක. මෙයාගෙන් තමයි අරයා හරිනම් tDNA තවම ප්‍රතිවර්ධ කරලා යවන්නේ. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මෙතෙන්ට අපේ අවශ්‍ය කරන ජානය දැන් මෙයාගේ මෙහෙමනේ දැන් මේ tDNA එක ඇතුලේ තියෙනවා අර ශාකයට හානි කරන දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණාම මේක ශාකයට හොඳ දෙයක්ද නෑනේ
ඉතින් ශාකේ ලොකු වෙනවනේ. ලොකු වුණාට මෙහෙම ලොකු වෙලා හරියන්නේ නැහැ. මොකද එයාගේ සම්පූර්ණ එතකොට අර අපේ පිළිකාවක් හැදෙනවා හා සමානයි මේක. ශාකයේ සම්පූර්ණ වර්ධනය බාල වෙනවා. එයාගේ ක්‍රියාකාරීත්වය අර පවත් ගන්න බැරුව වෙනවා. ඒ අනුව මේක හානියක් ශාකයට. හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? ඒ හානි කරන්න අදාළ ඒ කියන්නේ දැන් මොනවා හරි සයිටෝකයිනින් මේ වගේ දේවල් නිපදවන්න අදාළ කොටස් තියෙනවා නම් ඒවා අයින් කරනවා. ආසාදනය වෙන එක තියලා හරි ආසාදනය වෙන්න ඕනේ අපිට. නමුත් ආසාදනය වෙලා ඊට පස්සේ ශාකයට හානි කරන අර වර්ගක ද්‍රව්‍ය නිපදවලා ඒවේ අසමතුලිතතාවය ඇති කරලා එහෙම යවත් මෙයාගේ දැන් TDN එක තියෙන්න එපාය. අපි මොකද කරන්නේ? ඒ ටික අයින් කරලා අපිට ඕනේ කරන ඥානය අපි මේකට දාගන්නවා. හරි. ඒක අපි කියනවා මොන ඥානය කියලාද? අවශ්‍ය ඥාන. අපිට අවශ්‍ය ඥාන. දැන් අපි ඒක ඇඩ් කරගන්නවා. හරි. ඒ ඇඩ් කරගන්න අපි ඉඩ හදා ගන්න තමයි අර අනවශ්‍යව ඉවත් කරන්නේ. එකක් ඉඩ හදා ගන්න අනික ඒක තිබුණොත් ශාකයේ මේ විනාශ වෙලා යනවානේ. යනවා මෙතෙන්ට දානවා අපිට අවශ්‍ය කරන ජාලය. ජීන් එක දානවා. හරි. ඒ දාලා ඊට පස්සේ අපිට පුළුවන් මේක ශාකයට ඇතුල් කරන්න මේ බැක්ටීරියාව ශාකයේ තියෙන තැනකට ගිහින් දාපුවම බැක්ටීරියාවට ආපහු මේ විදිහට අතු ප්ලාස්මිඩය ආපහු බැක්ටීරියා සෛලයට ඇතුල් කරලා හරි D1 කියලා අපි දාමු. මෙයාව ආපහු බැක්ටීරියා සෛලයට ඇතුල් කරලා අපිට පුළුවන් මොනවා කරන්නද? ශාකයට හඳුන්වා දෙන්න. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? එයා ආසාදනය කරන්න කියලා හිතාගෙන ගිහිල්ලා ආසාදනය කරපුවම අපිට අවශ්‍ය දේ අපිට සිද්ධ වෙනවා. මොකද අපිට අවශ්‍ය කරන ඥානය ඇතුල් කරලා අර ආසාදනය හානි කරන ඒවා අයින් කරලා ඉතියි. ඒතර මේකදී අපි කියනවා මෙහෙම අර හානි කරන ඥාන අයින් කරන එකට නිරායුධ කරනවා කියලා. හරි. TDN එක නිරායුධ කරනවා කියලා අපි කියනවා. හරි. එයාව නිරායුධ කරනවා. හරි. අසරණ කරනවා කියලා. ඊට පස්සේ එයාට බෑ අර ලොක්කා වගේ ගිහිල්ලා අතන විනාශ කරලා දාන්න. එයාට බෑ ටියුමර් එකක් හදන්න, ශාක ගඩුවක් හදන්න ප්‍රේරණය කරන්න එයාට හැකියාව නැති වෙනවා. හරි. ඒක ඔන්න ඔය දේ තමයි මෙතනදී අපි භාවිත කරන යාන්ත්‍රණය. හරි. TDNA යාන්ත්‍රණය ඇටෝබැක්ටීරියම් වගේ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. යනවා සෛලයකට පිටින් DNA කොටසක් ඇතුළු කිරීමේ ක්‍රම ප්‍රධාන 4යි. පරිණාමණය කරනවා පාර සාධනය, බැක්ටීරියා භක්ෂකයන් මගින් ආසාදනය යාන්ත්‍රණය, ඊට පස්සේ ජානතුවක් මගින් කෘත්‍රිමව බැල රෝග වලට ආලේප කරලා මේ යවන එක, ඊට පස්සේ අවසානයේ ඇග්‍රෝබැක්ටීරියම් භාවිතයෙන් කරන ඥාන හෝමාරු. මෙන්න මේ කියන කොටස් ටිකෙන් පස්සේ ඒ කොටසත් හරියි. යනවා මේ දක්වා අපි කතා කරේ මොනවද? පළවෙනියට සලකුණු ඥාන, සිලෙක්ටබල් මාකර්ස්, ඒවැ භාවිතය මොකද්ද කියන එක අපි දැන් දන්නවා. ඊට පස්සේ DNA පුස්තකාලය. හරි පුස්තකාලයක් කියන්නේ මොකක්ද සහ ඒකේ ක්‍රියාවලිය කොහොමද පුස්තකාලයක් හදාගන්නේ කියන එක අපි කතා කරා. ඊට පස්සේ අවසානයේදී TDNA පුස්තකාලය කියලා ඒකෙම කොටසක් ආවා. ඊළඟ ප්‍රමාණ දැන් කතා කරපු DNA වෝමාරු කරන ක්‍රමවේද විවිධ ක්‍රමවේදයකට මේ කොටස් ටික අපි සාකච්ඡා කරා. ඒතකොට ඒ අනුව අවසානයේදී අපිට තියෙනවා පොඩි දේවල් ටිකක් කියන්න. පළවෙනි එක DNA විශ්ලේෂණය. මොකද්ද DNA විශ්ලේෂණය කියලා කියන්නේ? මේකට අදාළව අපි මෙහෙම කිව්වනම් හරි යම් හරි විශ්ලේෂණය කියන්නේ ජීවියෙකු යම් ජීවි කාණ්ඩ දෙකක් අපි කියනවා ජීවි කාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක්. හරි දෙකක් හෝ වැඩි ගණනක් ප්‍රවේණිකව සමාන හෝ අසමාන බව පරීක්ෂා කිරීම සඳහානේ සිදු කරන නේද? පරීක්ෂණ නැත්නම් පරීක්ෂණ විවත් ප්‍රවේණිකව සමාන හෝ අසමාන බව සොයා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණය අපි කියනවා සිදු කරන DNA පරීක්ෂණ. වල එකතු නැත්නම් පරීක්ෂණ සියල්ල අපි කියනවා මොකක්ද කියලාද? DNA විශ්ලේෂණය කියලා. අපෝ මම අර දැකීමක් විදිහට කිව්වොත් ජීවි කාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක ප්‍රවේණිකව ඇති සමානතාවය හෝ අසමානතාවය සොයා ගැනීම සඳහා සිදු කරන DNA ආශ්‍රිත පරීක්ෂණ සියල්ලයි එකතුව අපිට කියන්න පුළුවන් DNA විශ්ලේෂණය කරනවා කියලා. නැත්නම් ඒ සිදු කරන DNA පරීක්ෂණ අපිට පුළුවන් DNA විශ්ලේෂණය කියලා කියනවා.
මේකෙදී අපි මෙහෙම දේවල් ටිකක් කතා කරනවා. ඒ කියන්නේ ජීවියෙක් අපිට වෙන් කරගන්න දැන් හිතන්නකෝ විශේෂයක් කියලා. යම් විශේෂයක් කියනවා. හරි දැන් අපි කියමුකෝ මේ පොල් කියලා නේද? පොල් විශේෂය ශාක විශේෂයක් ගන්නත් පුළුවන්. පොල් ගත්තාම ඒතර පොල් කියන විශේෂයේ කොච්චර ප්‍රභේද තියෙනවද? ඊට දැන් පොල් කිව්වම තැඹිලි කියලා කියනවා නේද? ගුවන් තැඹිලි කියලා කියනවා. ඊට පස්සේ නේද රන් තැඹිලි කියනවා. එක එක පොල් වර්ග තියෙනවා. හරි. ඒ පොල් වර්ග ගත්තාම ඒවට අපි කියන්නේ එකම විශේෂයේ තියෙන උපවිශේෂ එහෙම නැත්නම් ප්‍රභේද මොන විදිහට. සත්වෙන් තුලත් මේක තියෙනවා. හරි. සම්පූර්ණ පූසා කියන ප්‍රභේද මේ විශේෂය ගත්තට එයාගේ තව ප්‍රභේද ගණනාවක් තියෙනවා. උපවිශේෂ වෙන්න පුළුවන් ප්‍රභේද වෙන්න පුළුවන් එහෙම. ඒ අනුව අපිට දැන් සමහරක් එහෙම රූපීය බලලා හරි වෙනත් සාධක බලලා අභ්‍යන්තරය සමහරක් වෙලාවට එයාගේ කායික විද්‍යාත්මක පැත්ත ඒව බලලා අපිට සමහරක් වෙලාවට ඒ ජීවීන් දෙන්නේ නැත්නම් විශේෂ දෙකක් නැත්නම් උපවිශේෂ දෙකක් එහෙම කියලා හඳුනා ගැනීම අසීරු වෙන්න පුළුවන්. හරි ප්‍රභේදයෙන් බලනකොට ගොඩක්ම හරි දැන් පොල් වගේ ගත්තාම නම් සමහර තියෙනවා එකම වගේ. නමුත් ඒවැ වර්ග දෙකක් ප්‍රභේද දෙකක් විදිහට ප්‍රවේණික තත්ත්වය වෙනස් කියලා අපිට සාධක හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒ වගේ දෙයක් අපි තහවුරු කරගන්න DNA විශ්ලේෂණයක් කරන්න ඕනේ. පුද්ගලයන්ගේ මානවයා ගත්තාම නම් මානව සමාජයේ වුණත් එහෙම තියෙනවා සමහරක් වෙලාවට එක වගේ පුද්ගලයෝ. දැන් මිය ගියාම එහෙම සමහරක් වෙලාවට ඩෙඩ් බොඩි එකක් අපිට හම්බ වෙනවා. නමුත් අපිට බෑ මෙයා කවුද කාගේ කවුද එහෙම කියලා කියන්න. නමුත් අපි DNA විශ්ලේෂණයක් කරගත්තොත් අපිට පුළුවන් වෙනවා යම් තාක් දුරකට එයා කොහෙන් පැවතගෙන එන කෙනෙක්ද එයාගේ පරම්පරාවේ කවුරු වගේ අයද ඉඳලා තියෙන්නේ එහෙම කියලා යම් කිසි අවබෝධයක් එතනින් ඒ පුද්ගලයාට ලබා ගන්න පුළුවන්. අද වෙනකොට DNA ආශ්‍රිත විශ්ලේෂණය කරලා පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සාදා ගැනීමට පවා මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. හරි? ඒ කියන්නේ එක සෛලයක් ඒ පුද්ගලයා කෙස් ගහක් හම්බුණා නම් ඒ කෙස් ගහේ තියෙන අග තියෙන මේ සමත් එක්ක ගැලවිලා ආපු සෛලයක් තියෙනවා නම් ඒ තුලින් අපිට පුළුවන් ඒ පුද්ගලයාට බොහෝ දුරට සමාන මුහුණේ ඡායාරූපයක් උස්ස කොච්චරද උස්ස බර ඒවා කොච්චරද කියලා එයාගේ ඡායාරූපයක් අපිට නිර්මාණය කරගැනීමේ කියවපුවා මේ ඥාන තාක්ෂණය අද ඒ දක්වා ඒ දුර ඇවිල්ලා තියෙනවා. එනවා DNA විශ්ලේෂණය ඒ අනුව අපිට වැදගත් වෙනවා ජීවියෙකු සතු ප්‍රවේණිකව තියෙන බලපෑම් ප්‍රවේණික වෙනස්කම් අධ්‍යයනය කිරීම සඳහා. මේකේ ඒක තමයි තියෙන්නේ. හරි අද දැක්කේ මානේ රෝගවල දැනගත්තා නම් DNA විශ්ලේෂණය යනු කුමක්ද කියලා අහුවා බැරිලා කියන්න. ඊළඟ එක තමයි සිද්ධියම. අපි වල කියනවා නිරෝධ සිද්ධියම නැත්නම් සීමා සිද්ධියම කියලා. මැක්ස් සීමා සිද්ධියම. සීමා සිද්ධියමක් කියලා කියන්නේ මේකෙත් අපිට ගන්න පුළුවන් අර්ථ දැක්වීම. මේකදී ගොඩාක් වෙලාවට සීමා එන්සයිම් අපිට වැදගත් වෙනවා. ඒතකොට ඒකදී අපි කියනවා මෙහෙම විශේෂිත DNA අනුක්‍රමයක නැත්නම් විශිෂ්ට DNA අනුක්‍රමයක හරිද සීමා ස්ථාන මගින් නැත්නම් සීමා ස්ථාන හා ඒවායේ පිහිටීම නැත්නම් දුර ප්‍රමාණය ඒ අතර දුර ප්‍රමාණය සටහන් කරන සටහන නැත්නම් දක්වන සටහනක් කියලා ගමු නේද සටහන් කරන සටහන කියවන එක දෙකම එනවනේ නොගැලපීමක් නේද දක්වන සටහන තමයි අපි කියනවා කියලා සීමා සිද්ධියක් කියලා මම කියනවා යම් විශිෂ්ට DNA අනුක්‍රමයක සීමා ස්ථාන හා ඒවායේ පිහිටීම දුර ප්‍රමාණය ආදිය දක්වන සටහනක් අපිට කියන්න පුළුවන් සීමා සිද්ධියක් එහෙම නැත්නම් නිරෝධ සිද්ධියක් කියලා. ඒකෙදී අපි විශේෂිත වූ එන්සයිම් වලට අදාළව ඒ සියලු තොරතුරු ඒකෙදී සටහන් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ පොතේ දීලා තියෙනවා එහෙම උදාහරණයක් විදියට මෙතන ඉඳලා මෙතෙන්ට අපි ගන්න ප්‍රධාන එකක් විදියට E4 RI. එයා කපන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. ඒක තව කවුරු හරි වෙනත් කියන එන්සයිමයක් අපි කියමු එයාගේ ස්ථානය මෙතන.
හරි වෙන අපි enzyme එකක් ගත්තොත් අපි නම් කරන්න පුළුවන් මේකේ තියෙනවා වෙන BAM HI කියලා BAM. එයා කපන්නේ මෙන්න මේ තැනදී. මේ BAM HI ට අදාළ cutting size. හරි. එයා කපන්නේ මෙතන. ඊකෝ R එක කපන්නේ මෙතන මෙතන. හරි. එතන මෙන්න මේ අවශ්‍ය කරන දුර ප්‍රමාණය ඊට පස්සේ දැන් මෙයාගේ දිග. හරි. ඒවා ඔක්කොම මේ සිද්ධියේ අන්තර්ගත වෙන්න ඕනේ. ඊකෝ R එකයි කොතන ඉඳලා කොතෙන්ද. ඊට පස්සේ මෙයාගේ ඉඳලා වෙන තැනකට නැත්නම් වෙන ඥානයක් ආරම්භ වෙන තැනට කොච්චරද දුරද. හරි. ඊට පස්සේ මේ දුරව. මේ හැම එකක්ම අන්තර්ගත කරලා අඳින සටහනක් තමයි අපි සීමා සිද්ධියක් කියලා කියන්නේ. එතන මේ සීමා සිද්ධියනොත් ගොඩක් වෙලාවට කෝණ කරන වාහක හදනකොට අපි අර නිකන් අපි කතා කරන්නේ එහෙම කපනවා නිකන් කපලා ඊට පස්සේ එකතු වෙන දානවා එහෙම කියලා. නමුත් ඒවා ඒව ගොඩක්ම ලේසි නෑ. හරි. හොඳ ශිල්පීය දැනුමක් එක්කලා ඒවා කරන්න ඕනේ. නිකන් ඔය දාලා නේද ෆයිල් ටිකක් දාලා ඔය නිකන් තියෙන දරියට ඒක ගානට කැපිලා සෙට් වෙලා යන්නේ නැහැ. ප්‍රතිසංයුක්ත වාහකයක් හැදෙන්නේ නැහැ එහෙම. හරි. අනිවාර්යෙන් ඒවා හොඳ දැනුමක් තියාගෙන අපි ඒවා කරන්න ඕනේ. හරි. ඒතකොට ඒවා වාහකයක් කියලා PBR 332 කියලා කලින් නම් කරේ. ඒවා වුණත් එහෙමයි නිශ්චිත දුර ප්‍රමාණය ඒවා ඔක්කොම සොයාගෙන තියෙනවා. ඒවත් එක්ක තමයි ඉදිරි පරීක්ෂණ කටයුතු ඒවට කෙරෙන්නේ. හරි. සියලුම දත්ත දැනගෙන. ඒක නම කියන්නේ දැන් ඔය කොරෝනා වලට උනත් එන්නතක් එනවා කියලා ගොඩක් අය බැන ඉන්නවා. මේකට මේ ඉක්මනට හදන්න බැරිද මෙච්චර දිනු කාලෙක එහෙම කියනවා. ඒක ලොකු ක්‍රියාවලියක්. ලොකු ප්‍රොසෙස් එකක් යන්න ඕනේ එන්නතක් නිෂ්පාදනය කරන්න ලෝකේ පුරා බෙදා හරි. රේන්දා ඒක අවුරුද්දකින් හරි ආපු එක ලොකු දෙයක් වෙනවා කියනවා. හරි. ඒකසේ ඔය ඒවට මේ තාක්ෂණය තමයි වැඩිපුර භාවිත කරන්නේ. හරි. හොඳයි. ඒ අනුව ධ්‍යාන තාක්ෂණයේ ඒ මාතෘකා ටිකක් අපි කතා කරේ කුඩා මාතෘකා ටිකක්. ඒත් එතනින් ඒ කොටස ඉවර වෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ DNA අනුක්‍රම නිර්ණය ගැන. හරි. අනුක්‍රම නිර්ණය සහ ඇඟිලි සලකුණු තාක්ෂණය කියන කොටස් දෙක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඊළඟට තව එක කොටසයි තියෙන්නේ ප්‍රවේණික විකරණය කළ ජීවීන්. මොකද PCR පරීක්ෂණය අපි කරලා තියෙනවා. හරි. ඒ නිසා PCR එක ආයෙ කරන්න අවශ්‍ය නැහැ. ඒක දැනටත් ඔයගොල්ලන්ට තියෙනවා බලන්න. ඒ කොටස ඊළඟ තව වීඩියෝ දෙකක් තමයි ඒතකොට මේ පාඩමට අදාළ වෙන්නේ බොහෝ විට. හරි. ඒ වීඩියෝ දෙකෙන් ඒතකොට හත්වෙනි පාඩමත් ඔයගොල්ලන්ට ඉවර කරලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් හැමෝටම ආයි